හරි අපි බලමු මේ කැටයන විශ්ලේෂණයේ ප්‍රශ්නයක් ගොඩ දාන්නේ කොහොමද කියලා. හරි එතකොට මම තෝරගත්තේ 2019 මේ 9 වෙනි ප්‍රශ්නේ. ඉතින් මේ වගේ එකක් 2021 එන්නත් පුළුවන්. හරිද? එතකොට මේ ඉස්සෙල්ලාම අපි හොඳ මේ නෝට් එකක් ගහගත්තා. ඒ නෝට් එකෙන් බලමු මේ කොහොමද මේ නෝට් එක තේරුම් ගන්න කියලා. මේ කැටයන විශ්ලේෂණය කියන්නේ මේ වගේ දෙයක්. හරි අපිට දෙනවා කැටයන සෙට් එකක්. අපිට ඊට පස්සේ අපිට කැටයන සෙට් එකක් දීලා කියනවා මේ කැටයන සෙට් එකේ තියෙන එක එක දේවල් වෙන් කරලා අඳුරගන්න. ඒ කියන්නේ කැටයන සෙට් එක යකඩ තියෙන්න පුළුවන්. අපිට කියනවා මේ යකඩ මේ ඔක්කොම කැටයන අතරේ යකඩ ටික වෙන් කරලා ගන්න කියනවා. ඒ කැටයන අතරේ කැල්සියම් තියෙනවා. ඒතර අපිට කියනවා ඔය කැටයන සෙට් එක දීලා ඔය කැටයන සෙට් එක ඔයා කැල්සියම් ටික වෙන් කරලා ගන්න එක. ඊට පස්සේ ඒ කැටයන සෙට් එකේ වෙන සිංක් තියෙන්න පුළුවන්. ඒතර අපිට කියනවා ඔය සිංක් එක වෙන් කරලා ගන්න. එතකොට ඒකට ක්‍රමයක් තියෙන්න බෑ. හරි ඒක එකපාර කරන්න බෑ. ඒතකොට පියවර ගානක් තිස්සේ ගිහින් තමයි කරන්න ඕනේ. එතකොට මේකෙදි ප්‍රධාන වශයෙන් පියවර 5ක් ගැන කතා කරනවා. හරි ඒකේ පළවෙනි පියවරේ කරන්නේ මෙන්න මේ දෙක. මේ එක පියවරක් හරි වැරද්දුවොත් මේ කැටයන මිශ්‍රණය හොයන්න බැරුව යනවා. මොකද ඒකට හේතුව තමයි සමහර කැටයන දැන් මේකේ දැන් මෙතනදි ගත්තොත් දෙවෙනි කාණ්ඩෙදි ගත්තොත් මේ කැටයන අවක්ෂේප වෙන්නේ අඩු සල්ෆයිඩ් සාන්ද්‍රණයක. සල්ෆයිඩ් සාන්ද්‍රණය උඟක් අඩු අවස්ථාවක තමයි ඒවා අවක්ෂේප වෙන්නේ. ඊට පස්සේ මෙතන තෙවෙනි කාණ්ඩය ගත්තොත් එහෙම තෙවෙනි කාණ්ඩෙදි මේක අවක්ෂේප වෙන්නේ අඩුම මේ හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණයකට. ඊට තුන්වෙනි කාණ්ඩය හතරවෙනි කාණ්ඩය ගත්තොත් එහෙම මේවා අවක්ෂේප වෙන්නේ වැඩි සල්ෆයිඩ් සාන්ද්‍රණයකට. හරි අපි බලමු මේ කර ඒකින්ද එකක් හරි වැරදුනොත් මේ කැටයන මිශ්‍රණය හොයාගන්න බැරුව යනවා. ඊටසේ පළවෙනි කාණ්ඩය කියන්නේ ඉස්සෙල්ලාම අපි මේකට කරන්නේ මොකද්ද? මේ කැටයන මිශ්‍රණයක් දෙනවා අපිට කියනවා අපේ අරමුණ තමයි මේ කැල්සියම් බේරියම් හොයාගන්න එක. හරි බේරියම් මේ බේරියම් හොයාගන්න එක හිතන්න. බේරියම් හොයාගන්න එක තමයි අපේ අරමුණ. මේ එතකොට මේගොල්ලෝ කියනවා මේ කැටයන මිශ්‍රණය දීලා ඔයා කොහොම හරි මේක ඇතුලෙන් බේරියම්ම හොයාගන්න කියලා. හරිද? හරි අපි කොහොමද කරන්න ඕනේ? ඉස්සෙල්ලාම කැටයන මිශ්‍රණය ගන්නවා. හරිද? කැටයන මිශ්‍රණය දැන් බේරියම් හොයාගන්න එකපාරට යන්න බැහැනේ. බේරියම් තනි කරගන්න අනිත් කට්ටිය ඉවත් කරන් ඉන්න ඕනේ. එනකට මොකද කරන්න ඕනේ? ඊට ඒකට අනිත් කට්ටිය ඉවත් කරගන්න අපිට මේක ඉස්සෙල්ලාම අපිට ඕනේ කට්ටිය ඉවත් කරන්න බෑ. ඒක ඉවත් කරන්න පිළිවෙලක් තියෙනවා. අපිට ඉස්සෙල්ලාම ඉවත් කරගන්න පුළුවන් ඕනනම් මෙන්න මේ කට්ටිය. අද සිල්වර් ලෙඩ් මර්කරි කියන කට්ටිය ඉවත් කරගන්න පුළුවන් අපිට ඕන. හරිද? එතකොට ඒගොල්ලෝ ඉවත් කරගන්න කොහොමද? මේ කැටයන මිශ්‍රණ තනුක HCl දානවා. තනුක කියන්නේ මොකද්ද? HCl සාන්ද්‍රණය ඉතා හුඟක් අඩුයි කියන එක. ඒ කියන්නේ ජලය තමයි මේක වැඩිපුර ඉන්නේ. එතකොට තනුක අවස්ථාවකදී ක්ලෝරින් ඒ කියන්නේ අඩු ක්ලෝරයිඩ් සාන්ද්‍රණයක් තමයි මෙතනදී ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ තනුක කියන්නේ ක්ලෝරින් ගාන අඩුයි කියන එකනේ. මේකේ තේරුම ක්ලෝරින් සාන්ද්‍රණය උඟක් අඩුයි කියන එක. හරිද? එතකොට මේ අඩු ක්ලෝරයිඩ් සාන්ද්‍රණයකදී අවක්ෂේප වෙන්නේ නැහැ හැමෝම. අවක්ෂේප වෙන 3 දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ තමයි Ag+ Pb2+. මෙතන මම 2 කියන එක රෝස පාටින් දාලා තියෙන Ag22+. හරිද? Ag2+ කියලා තව එක්කෙනෙක් ඉන්නවා. එයා අවක්ෂේප වෙන්නේ නැහැ. අවක්ෂේප වෙන්නේ Ag22+. හරිද? මේ එතකොට මෙයා අවක්ෂේප වෙනවා මෙන්න මෙතනදී දෙවෙනි කාණ්ඩයේදී AGS ඉදිරියට අවක්ෂේප වෙනවා. හරිද? මෙතනදී මෙයා අවක්ෂේප වීම සිද්ධ වෙන්නේ නැහැ. මෙයා දෙන්නෙක් කියන එක මතක තියාගන්න. Ag22+ කියන එක Ag2+ කියන එකයි එක මූලද්‍රව්‍ය තමයි ඒත් දෙන්නෙක්. හරිද? එතකොට මෙයා අවක්ෂේප වෙන්නේ මේ දැන් මෙහෙමයි අවක්ෂේප වෙන්නේ. දැන් මේ Ag+ කෙනෙක් ඉන්නවා. හරිද? දැන් මේ කැටයන මිශ්‍රණයේ Fe2+ ඉන්නවා, Fe3+ ඉන්නවා. එතකොට Cl2+ ඉන්නවා. හරිද? මේ Fe2+ ඉන්නේ. හරිද? ඊට පස්සේ මේ ඔය වගේ Ca2+ ඔහොම සෙට් එකක්ම ඉන්නවා. Pb2+ ඉන්නවා. හරිද? Ag2+. එහෙනම් අපි ක්ලෝරයිඩ් චුට්ටක් දැම්මම මේ ක්ලෝරින් එකිනෙක කෙනා ගිහින් ගාවට ගිහින් බලන්න. මෙයා ගාවට ගිහින් බලන්න. මෙයා කියන බෑ කියලා. හරිද? මේ මට එයා කියන මට
ඔයා අඩු ක්ලෝරයිඩ් සාන්ද්‍රණයක් කියන්නේ මට බෑ ඔයත් එක්ක අවශ්‍යප වෙන්න කියන. හරිද? මෙයා ගාවට යනවා. හරිද? එයා කියනවා මටත් බෑ ඔයාලා අඩු ක්ලෝරයිඩ් සාන්ද්‍රණයක් තියෙන මට බෑ ඔයත් එක්ක අවශ්‍ය. මෙයා ගාවට යනවා. මෙයාත් බෑ කියනවා. මෙයා හා කියනවා. ඉතින් එයාත් එක්ක හදනවා. හරිද? එතකොට මේක Pb2+ නේ. මෙයා ක්ලෝරින් නේ. එතකොට මෙයාගේ සංයුතතාවය 1යි මෙයාගේ සංයුතතාවය 2යි. මේක මෙහෙට යනවා මේක මෙහෙට යනවා. PbCl2 වෙනවා. හරිද? ඒ වගේ තමයි අනිත් කට්ටිය. Ag+ ගාඩ ගිහින් අහනවා Ag+ උත් කැමති වෙනවා. හරි එතකොට ක්ලෝරින් මේකේ සංයුතතාවය 1යි එහෙනම් AgCl. හරිද? ඊට පස්සේ Ag2+ ගත්තාම Hg2+ ගත්තාම මේක 2යි මේක 1යි. එතකොට Hg2Cl2 ඔහොම එකක් තමයි එන්නේ. හරිද? මේ තුන් දෙනා විතරයි මෙයාට හා කියන්නේ. මේ ක්ලෝරයිඩ් කියලා අහනවා. අපි අවශ්‍යප වෙමුද කියලා අහනවා. කැමති තියෙන්නේ මේ තුන් දෙනා විතරයි. ඊට පස්සේ ඒගොල්ලන්ගේ පාටක් හැදෙනවා. ඒක තමයි සුදු. එතකොට මොකක්ද වෙන්නේ? දැන් මෙහෙම පෙරණයක්. හරිද? මෙහෙම පෙරණයක් ගන්නවා. පෙරණයක් නෙමෙයි. මෙහෙම අපි තුමු මෙහෙම බීකර් එක තියෙන්නේ කියලා ඔය කැටයන් ටික. ඊට පස්සේ අපි මේකට තනුක HCl දැම්මහම යට පතුලේ ඔන්නෝම ඔය අවශ්‍යප සෙට් එක හැදෙනවා. අපිට දැන් එකිනෙකක් වෙන් කරගන්න බෑ. දැන් මේකෙන් මේක වෙන් කරගන්න බෑ. මේක සුදු හින්දා අපිට ඊට පස්සේ විවිධ පරීක්ෂා තියෙන. ඒ පරීක්ෂා අපිට නැහැ. හරිද? එතකොට දැන් PbCl2 වගේ කෙනෙක් ගත්තොත් එහෙම යාව රත් කරාම යා ආයි අවර්ණලා යනවා. ඊට පස්සේ සිසිල් කරාම ආයි මේකම වෙනවා. දැන් ඒකෙන් PbCl2 අඳුර ගන්න පුළුවන්. ඒ මේ තුන් දෙනාට විවිධ වෙනම පරීක්ෂා ටිකක් කරන්න ඕන. අපිට ඒව අඩන්නේ නැහැ. හරිද? එතකොට මේ පතුල මේ සෙට් එකව තැම්පත් වෙනවා. හරි ඊට පස්සේ මේ උඩ ආයි අනිත් අයන් ටික අවශ්‍ය වෙලා නැහැ නේ. ඒගොල්ලෝ පාවි ඉන්නවා. ඊට පස්සේ කරන්නේ මේ පෙර පුරිල් දෙකට මේ යටින් තව බීකරයක් තියලා මේකට පෙරහන් පත්‍රයක් කොහොම එලනවා. එලලා මේකට හලනවා. හැලුවාම මේකේ අවශ්‍යප ටික තැම්පත් වෙනවා. අර දීවි ඉන්න Fe2+ ලා Zn2+ ලා Calcium2+ ලා ඔක්කොම මේකට යනවා. ඊට පස්සේ අපි මේක තමයි ගන්නේ දෙවෙනි පියවරට. එතකොට දෙවෙනි පියවරට මේක ගන්නේ මේක ආම්ලිකයි ළමයි. මේක තනුකැසිය දාගෙන තිබ්බේ මේක ආම්ලිකයි. මේක ආම්ලිකයි දෙවෙනි පියවරට ගන්නවා. එතකොට දෙවෙනි පියවරේදී අපි කරන්නේ මේ සල්ෆයිඩ් විදිහට මේක ළඟ අවශ්‍යව බක් කරගන්න බලන්න. එතකොට අපි දාන්නේ H2S. H2S කියන්නේ දුබල ආම්ලයක්. හරිද? ප්‍රබල ආම්ලයක් නම් තමයි තනිකර H2S ප්‍රබල ආම්ලයක් වුණා නම් මෙහෙම ඊතලයකින් තමයි දක්වන්නේ. එහෙනම් 2IH+ H2- වෙනවා. හරිද? මේක දුබල ආම්ලයක්. ඒකින්ද හොඳටම මේවා කැඩෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙහෙමනේ තියෙන්නේ. එතකොට මේක හොඳට කැඩෙන්නේ නැහැ. හරිද? ඒවා කැඩෙන්නේ නැහැ හරියට. දුබල ආම්ලයක් නිසා. මේ ඒවා කැඩෙන්නේ මේ හොරට කැඩෙන්නේ. හොරට කැඩෙනින් තමයි අපිට කියන්නේ අපි H2S දානවා. එතකොට අපෙන් අහනවා මේ අනිත් කට්ටිය දැන් ද්‍රාවණය යන කට්ටිය අහනවා ඔයාට මේවා ෂුවර්ද කියලා. ඒ කියන්නේ හොඳටම H+ දෙනවා කියලා ෂුවර්ද කියලා අපෙන් අහනවා. අපි කියන ඒව හරියටම කියන්න බෑ. ඒකින්ද අපි ඩොට් ටිකක් දාලා දෙන්න. හුඟක් විට මෙයා H+ දෙයි කියලා කියනවා. හරිද? ඒකටත් තමයි එතන වෙන්නේ. එතකොට මේ 2023 කට්ටියක් තාම කරලා දන්නේ 23 කට්ටිය කොහොමද කරලා නැහැනේ. එතකොට ඕගොල්ලෝ ඉගෙනගෙන ඇති මේ මොකක් හරි දෙයක. ඒ කියන්නේ දැන් H2S ඔහොම දැම්මහම ඔය වගේ සමතුලිතයක් මේ සමතුලිතයක් කියන්නේ ප්‍රතික්‍රියක සම්පූර්ණයෙන් ඵල බාට පත් වෙන්නේ නැහැ. පත් වෙන්නේ නැහැ කියන එක. හරි එතකොට දැන් මේ ඵල හැදුනා මේ ඵල වලින් ආයේ ප්‍රතික්‍රියක හැදෙන්නත් පුළුවන්. හරි ප්‍රතික්‍රිය දැන් මේ ඵල මේකට පත් වෙනවා කියන්නේ හරිනේ. ඒ කියන්නේ මේවනේ H2S ඔහොම ඉන්නේ. මේවා කැඩිලා H+ විදිහට ගැලවිලා මේ ඵල හැදෙනවා. හැදිලා ඒ ඵල හැදෙනවා. ඒ කියන්නේ කොහොමද? මෙහෙම මෙතන බන්ධනයකින් ඉන්නේ. S කියන්නේ මෙයාට විද්‍යුත් ඍණතාව වැඩි එක්කෙනෙක්. හරිද? විද්‍යුත් ඍණතාව කියන ප්‍රශ්නයක් තියෙනවා නම් අපේ මේ විශේෂ කටයුතු හදව කෙමිස්ට්‍රි මේ channel එකේ විද්‍යුත් ඍණතාව කියලා උඩ සිංහලෙන් සර්ච් කරනවා සර්ච් බාර් එකේ. ඒතකොට විද්‍යුත් ඍණතාවට උඩ ටික එයි. හරිද? මතක තියාගන්න ලේසි ක්‍රමයක ඒ සෙට් එක එනවා.
ටෙලිග්‍රෑම් channel එකේ සර්ච් කරන්න හරිද YouTube එකේ නෙමෙයි ලින්ක් පහලින් දාන්න මේ එතකොට මොකක්ද දෙන්නේ මෙයා විද්‍යුත්තුනතාව වැඩිනේ මෙයා විද්‍යුත්තුනතාව වැඩි හින්දා මේ බන්ධන ඉලෙක්ට්‍රෝන මෙහෙම නෙමෙයි තියෙන්නේ බන්ධන ඉලෙක්ට්‍රෝන මෙයාගේ පැත්තට ඇදිලා තියෙන්නේ ඕනෝම හයිඩ්‍රජන්ට ඈතින් ඉන්නේ මේ බන්ධන ඉලෙක්ට්‍රෝන එතකොට යද්දි මොකද වෙන්නේ යද්දි මේ S කැමති නෑ මෙයාට ඉලෙක්ට්‍රෝන ටික දෙන්න මේ ඉලෙක්ට්‍රෝන ටික ගන්නවා එතකොට H+ කොහොමද යන්නේ එයාට තිබ්බ එක ඉලෙක්ට්‍රෝන නැතුව තමයි එයා යන්නේ එතකොට මෙහෙම ස්තන් දෙකක් තියෙනවා එතකොට තිබ්බ එකක් නැති වුණාම මොකද්ද මෙයා ප්ලස් ඒ කියන්නේ ප්‍රෝටෝනයක් විතරයි මෙයාගේ තියෙන්නේ එතකොට මෙයා ප්ලස් වෙනවා එතකොට මේ වගේ දෙයක් එන්නේ අපි කලින් කිව්වා නේද මේකේ දැන්ටත් ආම්ලිකයි කියලා. ඇයි HCl දාලා තිබ්බෙන්ද? එහෙනම් මේ පැත්තේ H+ සාන්ද්‍රණය වැඩි. හරිද? මේක පද්ධතියක්. හරිද? මේ පද්ධති කැමතින පද්ධති කියන්නේ මේ අපිට ඉන්නේ කෙලිම මිනිස්සුය ගන්න පුළුවන්. මිනිස්සුන්ට දැන් එක දෙයක් ඕනකට වැඩි වුණාම ඒකට කැමති නැහැනේ. ඒ වගේ තමයි පද්ධති. හරිද? පද්ධතිත් එක දෙයක් ඕනකට වඩා වැඩි වුණාම ඒක කැමති නැහැ. එතකොට මේ H+ කියන එක ඒ කියන්නේ HCl උත් මේ H+ දෙනවානේ හරිද එතකොට මෙයත් H+ දෙනවා එතකොට පද්ධතිය ගත්තොත් එහෙම දැන් මෙහෙමනම් දැන් ඔහොමනම් පද්ධතිය තිබ්බේ මම කියන ඉස්සෙල්ලා මේකට H+ මේ HCl වලින් තිබ්බ H+ ටික තිබ්බනේ ඔහොම තිබ්බා හරිද අපි හිතුවේ H+ 6යි 5යි තිබ්බේ කියලා HCl දුන්නේ H+ 5යි තිබ්බේ හරිද ඊට අමතරව දැන් H2S දැම්මම එයාගෙන් H+ වෙන මේ 5ක් එන්නේ නැහැ. H+ 3ක් වගේ එනවා අච්චර එන්නේ නැහැ. හරිද? ඔය වගේ එනවා. එතකොට මොකද වෙන්නේ? පද්ධතිය H+ ගන්න වැඩි වෙනවා. එතකොට පද්ධතිය කැමති නැහැ ඕනට වඩා H+ වැඩි කරගන්න. එතකොට එයා කරන්නේ H+ අඩු කරගන්න බලන්න. අඩු කරගන්න මොකක්ද වෙන්නේ? මම කිව්වා මේකේ පළවලින් ප්‍රතික්‍රියා හදන්න පුළුවන් කියලා. එහෙනම් එයා මේ H+ සයි H2- සයි එකතු කරලා පොඩි ප්‍රතික්‍රියක ප්‍රමාණයක් හදනවා. හරිද? H+ H2- එකතු කරනවා හරිද මෙහෙම කැඩිච්ච තැන මෙහෙම කැඩිච්ච එක වෙනුවට H2- ගාවට H+ දෙන්න එක යවනවා හරිද යවලා කියනවා හදාගනින් H2S කියලා හරිද එතකොට මෙහෙම මේ දෙන්න එකතු වෙලා H2S හැදුවාම මොකද වෙන්නේ මේත් එක්ක දැන් මෙතනට H2- කෙනෙක් ඇවිල්ලා ඔන්න මේක හැදුවා එතකොට මොකද වෙන්නේ මේගොල්ලෝ පද්ධතියෙන් H+ H2S විදිහට හැදිලා H+ සංඛ්‍යාව තව දෙකකින් අඩු වුණා. දැන් තියෙන H+ 1 2 3 4 5 6යි. ඉස්සෙල්ලා H+ 8ක් තිබ්බට දැන් 6යි තියෙන. ඒක හරි. පද්ධතියට ඕනේ දේ වෙලා. ඒ කියන්නේ H+ ගන්න අඩු කරගෙන. හැබැයි එතකොට මොකද වෙන්නේ? H2- සාන්ද්‍රය තනුන කලින් නිදහසේ තිබ්බ H2- උත් අඩු වෙනවා. එතකොට මෙතන H2- සාන්ද්‍රණය මේ අඩුයි. ඒකින්ද අපි කියනවා දෙවෙනි කාණ්ඩේ කට්ටිය අවශ්‍යප වෙන්නේ අඩු H2- සාන්ද්‍රණයකදී කියලා. දැන් මේ දෙවෙනි කාණ්ඩේ අවක්ෂේපණය වෙලේ මේ පාට අපි මතක තියාගන්න ඕනේ. හරිද? එතකොට මේකෙදි මම ඔය ට්‍රික් එකක් කියන්න. මේකෙදි මෙහෙම 5 දෙනෙක් ඉන්න කළු අවක්ෂේප දෙන කට්ටිය. එතකොට දෙන්නෙක්ම ඇවිල්ලා පළවෙනි එකේ හිටිය කට්ටියම Ag+ Pb2+. ඒවා පළවෙනි එකේ ඉඳලා ඒත් අවක්ෂේප වෙලා දෙවෙනි එකට බැලලක්වත් ගියොත් එහෙම ඒගොල්ලෝ අඩු සල්ෆයිඩ් සාන්ද්‍රණයකදී මේ විදිහට අවක්ෂේප වෙනවා. එතකොට ඒවා කළුයි. එතකොට අපිට ඒකෙන්ම ගත්ත හැකි එහෙනම් මේකට ආවනම් මේකේ හිටිය 3 දෙනා පාඩම් කරගත්තා නම් මේකේ හිටිය 3 දෙනා පාඩම් කරගත්තා නම් ඒකෙන් පළවෙනි දෙන්නවා මේකේ ඉන්නවා. හැබැයි මේ AGS කියන්නේ අරයන් නෙමෙයි. හරිද? මෙයා Ag2+. මෙයා Ag2+ තමයි මෙතන ඉන්නේ. හරිද? ඒතර Ag2+ එපා ළමයි. එතන ඉන්නේ කියන්නේ මෙහෙමනේ Ag2+ මෙතන H2- මේ දෙක මේකට යනවා මේක මේකට යනවා. එතකොට AGS හැදෙනවා හරිනේ. ඒ කියන්නේ දෙකට දෙක කැපිලා යනවනේ. එතකොට අපි දැන් මේක මතක තියාගන්න ඕනේ. හරිද? දැන් ඒ දෙක හරිනේ Ag+ අරගේ හිටිය දෙන්නත් මේකට ආවොත් ඒ දෙන්න කළු කියලා මතක තියාගන්න. ඒක අවුලක් නැහැනේ. ඊට අපි බලමු මේ අවස්ථාවකුවේ මේ වගේ එකක් ඔයගොල්ලන්ට විභාගයට හම්බ වෙනවා. මේකෙන් ප්‍රයෝජන ගන්න කොහොමද කියලා බලමු. හරිද? මම කළු පාට පැන්සලක් තියෙනවා. Ag+ හොයාගන්න. හරිද? Cu+ හොයාගමු. Cu හොයාගමු. මෙයා එහෙනම් හදන්නේ කළු පාට එකක්. හරිනේ. ඊට පස්සේ අපි හොයාගමු Hg. Hg හදන්නෙත් කළු පාට එකක්. ඊට පස්සේ Bi2S3. මෙයා හදන්නෙත් කළු පාට එකක්.
හරිද? එතකොට ඕගොල්ලෝ විභාගයට යන්න කලින් ඕගොල්ලෝ ගාව තියෙන ආවර්තිතා වගුවක මේවා පාට කරගන්න. හරිද? විභාගයට යන්න කලින් ඕගොල්ලෝ තාම තියෙන ආවර්තිතා වගුව මේක පාට කරගන්න. හරිද? ඒක තමයි මතක තියාගන්න තියෙන හොඳම ක්‍රමය. නැත්තම් මම කතන්දර වලින් මතක තියාගන්න පුළුවන්. හැබැයි ඊට වඩා ඔයාලට ආවර්තිතා වගුවක විභාගයට දෙනවනේ. ඒතකොට හදිස්සිය කතන්දරය අමතක කරොත් මොකද කරන්නේ? කතන්දර වචන දෙක තුනක් අමතක කරොත් මොකද කරන්නේ? ගලප ගන්න බැරුණොත් මොකද කරන්නේ? එතකොට අනාතයිනේ. එතකොට ඕගොල්ලෝ මේ කරන්න ඕනේ හොඳම දේ තමයි දැන් 23 22 කට්ටිය කරන්න ඕනේ හොඳම දේ තමයි ආවර්තිතා වගුවක් අරගෙන මෙන්න මේවා පාට කරන්න. කොපර් පාට කරන කළු පාට, HG පාට කරන කළු පාට, BA පාට කරන කළු. ඒතකොට ටික දවසක් ඇද්දී ඔයාලට හුරු වෙනවා. කොපර් වලට දෙකක් පහළට ගිහින් එකක් දකුණට හැරුණා තියෙන එකත් කළුයි නේද? ඊට පස්සේ මෙතන ඉඳලා මේ තුනක් දකුණට ගියාම තියෙන 83 වෙනි එකත් කළුයි නේද? හරිද? මෙතන 29 ඉඳන් මෙතනට 60 51ක් එකතු කරන්න ඕනේ නේද? එතකොට කොපවල දෙකක් පහළට ගිහලා දකුණට එකක් හැරුණාම ඉන්න එකක් කළුයි නේද? ඊට පස්සේ එජ්ජ තුනක් එහාට ගියාම ඉන්න එකක් කළුයි නේද? ඔහොම මතක් වෙනවා. එහෙම මතක් වෙන ගන්න දැන් මේක 60 උරුණාම දවස් දෙක තුනක් මේක දැක්කද 21 කට්ටියට මේක මේ ආවර්තකව මේ ලකුණු කරගෙන තියාගන්න පුළුවන් නම් දවස් දෙක තුනක් දැක්කම ඕක විභාගයට ආවර්තකව දැක්කම මතක් වෙනවා මේ ටික කළු සෙට් එක කියලා. හරිද? ඊට පස්සේ ඒකම ඉන්න කහ පාට සෙට් එකක්. කහ පාට සෙට් එක තමයි SN S2 හරිද? tin sulfide හරිද? එතරම් බලමු මේ කොහෙද තියෙන්නේ කියලා. SN තියෙන්නේ මෙතන. ඒක කහ පාටයි. හරි zinc sulfide වල SN ඉන්නේ මෙතන. හරිද? ඒක කහ පාටයි. ඊට පස්සේ කවුද ඉන්නේ? cadmium ඉන්න. හරිද? cadmium sulfide ඉන්න. එතකොට ඒක කොතනද තියෙන්නේ? ඒක තියෙන්නේ මෙන්න මෙතන. ඒකත් කහ පාටයි. හරිද? ඊට පස්සේ තව කවුද ඉන්නේ? AS ඉන්නවා. මේ AS ඉන්න. හරිද? එතකොට එයත් කහ පාටයි. මේ තුන් දෙනා මතක තියාගන්න බැයිද? කොපර් වලට මේ පැත්තේ ඉන්න එක කහ පාටයි කියලා විකර්ණ සම්බන්ධතාවය මෙයා ඉන්නේ කහ පාටයි. ඊට පස්සේ උට එකක් එහා පැත්තේ ඉන්න එක කහ පාටයි. හරිද? ඊට පස්සේ විකර්ණ සම්බන්ධතාවයෙන් ආයි කොපර් වගේ මෙතනට එකක් ගියාම ඌත් කහ පාටයි. ඔක මතක තියාගන්න බැයිද? ආවර්තකෝක මේ ටික ලකුණු කරගන්න. හරිද? ඔන්න මම මේ ආවර්තකෝක ගන්න ෆොටෝ එකක් දාන්නම් මේ ටෙලිග්‍රෑම් channel එකට. හරි එතකොට ඕක දවස් දෙක තුනක් බැලුවාම ඕක මතක හිටිනවා. ඊට පස්සේ SB2S3 හරිද? එතකොට අපි හොයාගන්න SB කොහෙද තියෙන්නේ කියලා. එයා තැඹිලි පාටයි. SB කියන්නේ මෙන්න මෙතන ඉන්නේ කියලා. එයා තැඹිලි පාටයි. හරිනේ. ඊට පස්සේ tin sulfide එකේ මේක ඇවිල්ලා මෙතන තියෙන ළමයි SN වල 4 වෙනි එක. හරිද? මේ S2 කියලා හදලා තින්නේ ඒකයි මේ බලන්න. මෙයාගේ සංයුතාවය 4 මේ සංයුතාවය 2යි. හරිද? එතකොට මේ එක තුන සංයුතාව මාරු වෙනවානේ. ඒ 8 වස්සේ තියෙන කන්නේ. මේක මෙතනට යනවා 2 වෙනවා මේක දෙන්න 4 වෙනවා. එතකොට 2යි 4 කැපුනහම මෙතනට 1 වෙනවා මෙතනට 2 වෙනවා. මේ ඇවිල්ලා SN4+ එකකින් තමයි මේක හදන්නේ. මෙතන තියෙන්නේ SN2+ එක. ඒකයි දෙකට දෙක කැපිලා ගිහිල්ලා මේකේ සංයුතාව ලියලා නැත්තේ. මෙයා දුඹුරු පාටයි. SN වල zinc sulfide 2+ එක කියන හදන දුඹුරු පාටයි. ඒකින්ද මේ කහ පාටේ වලට පොඩ්ඩක් දුඹුරු පාට මේ view එකක් දාන්න. ඒතකොට කහ පාටක් තියෙනවා දුඹුරු පාටක් තියෙනවා. බ්‍රවුස් ප්‍රශ්නයක් නැහැ. නිකාන්ට තමයි ඔය පොඩ්ඩක් පැටලෙන එකක් තියෙන්නේ. ඒක මේ විදිහට ආවර්තකයේ ලකුණු කරගෙන ඔයගොල්ලෝ මතක තියාගන්න පුළුවන්. මේ කොට එක මම ටෙලිග්‍රෑම් channel එකට දාන්නම්. හරිද? ඒවල link පහලින් තියෙනවා. ඊට පස්සේ මේකේ මේ පළවෙනි කාණ්ඩේ පොඩි වැදගත් දෙයක් කියන්න තියෙනවා. ඒ තමයි මේකේ Hg2+ අවශ්‍ය වෙන්නේ ඒක හරිනේ. සාන්ද්‍රය සියල්ල යොදා ගන්න බෑ. ඇයි දන්නවද? මේගොල්ලෝ අවක්ෂේපුනේ ළමයි. ඒ ක්ලෝරයිඩ් සාන්ද්‍රය අඩු තැනකද ඉන්නේ. එතකොට ඒකට සාන්ද්‍රය සියල්ල දැම්මම මොකද වෙන්නේ? PbCl2 නම් PbCl2 තව 100 දැන් මේගොල්ලෝ අඩු ක්ලෝරයිඩ් සාන්ද්‍රයෙන් අවශ්‍ය වුණා නම්
කොලයිඩ් කොටුවක් තිබ්බම අවක්ෂේප නොවී ඉන්නවද? එහෙම වෙන්නේ නැහැනේ. හැබැයි අවක්ෂේප වෙලා නිකන් ඉන්නෙත් නැහැ. මෙයා PbCl2 හැදෙනවානේ. මෙයා සාන්ද්‍රය සියල් දැම්මම තව ක්ලෝරයිඩ් ගන්න ගිහිල්ලා මේ සංකීර්ණයක්ම හදා ගන්න. Pb ඉස්සෙල්ලාම ක්ලෝරයිඩ් 2යි ගත්තේ. ඊට පස්සේ ක්ලෝරයිඩ් 4ක්ම අරගෙන තව සංකීර්ණයක් හදාගෙන දී වෙනවා. ඒ කියන්නේ මේ වගේ දෙයක් වෙන්නේ. මේ මුලින් මෙයා මෙන්න මෙහෙම හිටියා තනියෙන්. හරිද? Pb2+ විදියට. ඊට පස්සේ මෙයාගේ තනියට ක්ලෝරයිඩ්ලා දෙන්නෙක් ආවා. හරිද? දැන් මෙයාට ඉලෙක්ට්‍රෝන දෙකක උණතාවයන් තියෙන්නේ. එතකොට මෙයාට ඉලෙක්ට්‍රෝන එකක් වැඩි. මෙයාටත් එකක් වැඩි. එතකොට මේ දන්න එක අරගෙන PbCl2 කියන එක හදාගත්තා. හරිද? එතකොට දැන් මේකේ ද්‍රාවණයේදී මොකද වෙන්නේ? තව Cl- ලා එනවා. හරිද? මෙයා ඇවිල්ලා මෙයාගේ Pb2+ කොහෙද ඉන්නවද? Pb2+ ඉන්නේ මෙන්න මේ හරිය. හරිද? Pb2+ මේ හරිය ඉන්නවා කියන්නේ මෙයාගේ ඉලෙක්ට්‍රෝන හුඟක් තියෙන. මේ එන්න පහළ ඉන්නවා ඉලෙක්ට්‍රෝන හුඟක් තියෙන. ඒතකොට කීයද? කීවෙනි ශක්ති මට්ටමද? මේක න 1 2 3 4 5 6 වෙනි ශක්ති මට්ටම. ඉලෙක්ට්‍රෝන බුදුහම්බ බර ගන්නක් තියෙනවා. හරිද? F කාශයකුත් තියෙනවා. මේවත් කළු පාටයි දෙවෙනි කාණ්ඩෙදි. හරිද? ඉතුරුලා තියෙන කළු පාට නන්නේ. බලන්න මේක බලන්න කොච්චර රටාවක්ද කියලා. හරිද? දෙවෙනි කාණ්ඩේ ගත්තාම කොච්චර රටාවක් හම්බ වෙනවද බලන්න. කොප්ප මතක තියාගන්න ඒ ඇති. කොප්ප වලින් පහළට එන්න. ඒ විකරණයක් යන්න කළුයි. හරිද? ඊට පස්සේ එකක් පයින්න කළුයි. ඊට එහා පැත්තේ එකක් කළුයි. ඊට පස්සේ කොප්ප වල විකරණයක් පහළට බයින්න. එතකොට මිනිහා කහ පාටයි. එකක් එහා පැත්තේ යන ඌත් කහ පාටයි. උගේ විකරණයක් උඩට යන්න ඌ කහ පාටයි. හරිද? එතකොට SN දුමුරු පාටකුත් තියෙනවා කියලා මතක තියාගන්න. SN දෙක දෙන්නෙක් කියලා අනිත් පාට දුමුරු කියලා මතක තියාගන්න. ඊට පස්සේ එහාට එහා පැත්තේ එකක් තැමිලි පාට. බලන්න මේක ආවත් වගේ මම ලියාගත්තාම සෑහෙන ගියමක් ගහත හැකි. එතකොට Pb2+ ඉලෙක්ට්‍රෝන මේ හුඟක් තියෙනවා. එතකොට ක්ලෝරයිඩ් කී ඉලෙක්ට්‍රෝන ගොඩක් තියෙන කට්ටියන්නේ. එතකොට Pb2+ කියන එක මොකද්ද මට කියන්න ඕනේ? මෙයා 6 වෙනි කාක්ෂික ඉන්නේ. ඒ කියන්නේ මෙයා ගොඩක් සාමාන්‍යයෙන් ලොකු එක්කෙනෙක්. හරිද? මේ කාක්ෂයක් තියන් ඉන්න බෑනේ පොඩි එක්කෙනෙක්ට. සාමාන්‍යයෙන් ලොකු එක්කෙනෙක්. එහෙනම් මේ PbCl2 වටේට තව ක්ලෝරයිඩ් වලට එන්න පුළුවන්. එහෙම වෙන්න එපා. එතකොට මොකද වෙන්නේ? තව ක්ලෝරයිඩ් එනවා. ඇවිල්ලා මෙන්න මේ වගේ සංකීර්ණයක් හදාගන්න. හරිද? මේ වගේ සංකීර්ණයක් හදාගන්න. මෙන්න මේ වගේ සංකීර්ණයක් තමයි හදාගන්නේ. මෙයාගේ වටේ ක්ලෝරයිඩ් ඔන්න ඔය විදිහට ඉන්නවා. මේ චතුස්තලියයි. හරිද? ඔන්න ඔය සංකීර්ණයක් තමයි හදන්නේ. මේකට තමයි PbCl4 කියන්නේ. මේක හැදෙනවා කියන්නේ මේ දැන් මේක 2 - උනේ කොහොමද? මේකේ බලන්න පද්ධතිය සමස්තාරෝපණය. මේක 2+. මෙතන ඍණ 1 2 3 4යි. ඍණ 4යි. එතකොට ධන 4යි ඍණ 4යි කියන්නේ ඍණ 2යි. පද්ධතිය කියන්නේ ඍණ 2යි. හරිනේ. එතකොට PbCl2 දිය කරගෙන බෑ. අපිට ඒක අයින් කරගන්න එපා. අපේ අරමුණ මොකද්ද? අපේ අරමුණ බේරියම්ම හොයාගන්න එක. එහෙනම් අපි මෙයාව අයින් කරගන්න ඕනේ. මෙයාව දිය කරගෙන බෑ. ඒක නිසා සාන්ද්‍රය සියල් දාන්න එපා. හරිද? දාන්න තනුක සියල්. අනිත් එක තමයි රත් කරන්නත් බෑ. රත් කරාම මම ඉස්සෙල්ලත් කිව්වා මේ පරීක්ෂාවලදී මේ දේ වෙන් කරගත්ත පස්සේ මේ දෙන්න වෙන් කරගන්නේ ඒ රත් කරලා කියලා. හරිද? ඒ කියන්නේ මේ PbCl2 දිය වෙනවා. රත් කරාම PbCl2 දිය වෙන සුළුයි. ඒක ඉතින් රත් කරලත් බෑ. රත් කරාම දිය වුණාම මොකද වෙන්නේ? අපිට මේ හොයාගන්න අමාරු වෙනවා. හරි. ඊට පස්සේ අපි යන් දෙවෙනි පියවර කතා කරානේ. තුන්වෙනි පියවරට තව දෙයක්. දැන් මේ දෙවෙනි කාණ්ඩේ කට්ටිය අවක්ෂේපුනේ කොතනදද? අවක්ෂේපුනේ මෙන්න මේ වගේ H+ වල තියෙන තැනක තමයි ඒගොල්ලෝ අවක්ෂේපුනේ. එතකොට ඒගොල්ලෝ කවදාවත් H+ තිබ්බා කියලා අවක්ෂේප නොවි ඉන්නේ නැහැ. හරිද? හැබැයි H+ තිබ්බට මේකේ හුඟක් H+ තියෙනවද? එහෙමත් නැහැ. මොකද තනුක Cl නේ. ඒකින්ද ඔයගොල්ලෝ තව දෙයක් දැනගන්න ඕනේ. තනුක Cl තියෙන තැනක. ඒ කියන්නේ තනුක ආම්ලික මාධ්‍යකයේ අවක්ෂේපේෂ්ඨ දෙවෙනි කාණ්ඩේ කට්ටිය ආයි තනුක ආම්ලයක් දාලා දිය කරව ගන්න බෑ කියන එක මතක තියාගන්න. තනුක තැනකදී අවක්ෂේප පුරවන්න ඒගොල්ලෝ තනුක දේවල් දාලා දිය කරගන්නත් බෑ.
ඊට පස්සේ තුන්වෙනි කාණ්ඩයට යනවා. තුන්වෙනි කාණ්ඩෙදි අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ අර තිබ්බ H2S ටික. දැන් එකම ද්‍රාවණය ලැබෙන දැන් මෙහෙමනේ වෙන්නේ. දැන් එතකොට දැන් ඔන්න දැන් මේ අවක්ෂේපය දැන් මේ විදිහට අවක්ෂේප වුණා මෙතන දෙකේ පාට තියෙනවා. හරිද? ඕක ඊට පස්සේ වෙනම බීකරයක් දාලා ඕකට මේ පුනියලයක් එහෙම දාලා මේකට පෙරනවා. පෙරුවා දාන නිකන් නේ මෙතන පෙරහන් පත්‍රයක් දාලා මේකට පෙරුවා මේ කැටයන් ටික අවක්ෂේප වෙනවා. ඊට පස්සේ මේකට ඉතුරු ටික යනවා. දැන් මේකේ ද්‍රාවණය මොන වගේද? මේකේ H+ තියෙනවා, H2- තියෙනවා වගේ දේවල් තියෙනවා. ඊට පස්සේ කැඩිච්ච නැති H2S උත් තියෙනවා. මම කියන්නේ මේ ප්‍රතික්‍රියාව සම්පූර්ණයෙන් එන්නේ නැහැ කියලා. බින්දිච්ච නැති H2S උත් තියෙනවා. එතකොට අපි මේ H2S අයින් කරගන්න ඕනේ. තුන්වෙනි බේරිය. ඇයි මේක මෙහෙම කරන්නේ? එහෙම තමයි කරන්න ඕනේ. එහෙම කරන්නේ නැතුව අපිට බේරියම් හොයාගන්න වෙන්නේ නැහැ. තියෙන කට්ටියව අයින් කර තමයි අපිට බේරියම් හොයාගන්න වෙන්නේ. හරිද? හරියනේ අර සතුරු නායකයෙක් වටේ ඉන්න සතුරු ටික මර කියලා සතුරව හොයාගන්නවා වගේ වැඩ. හරිද? වටේ පිට ඉන්නවා අයින් කරගෙන ගියොත් තමයි බේරියම් හොයාගන්න පුළුවන් කියන්නේ. මොකද බේරියම් ලේසියෙන් අවක්ෂේප වෙන්නේ නැහැ. ඌ හැංගිලා ඉන්නේ. මේ පියවර 4ක්ම වෙනකම් බේරියම් අපිට හොයාගන්න බෑ. බේරියම් හැංගිලා ඉන්නේ. හරිද? හරියට නිකන් ප්‍රභාකරන් වගේ. එතකොට මේ H2S දෙවෙනි කාණ්ඩේ ආම්ලිකයින H2S තියෙනනේ. එතකොට මෙයාව රත් කරනවා. රත් කරාම මේ H2S වායුවක් විදිහට යනවා පිටත් වෙලා. හරි අපිට ඕන වැඩේ කරගත්තා. H2S අයින් කරගන්න ඕන නම් අයින් කරගත්තා. අයින් කරගන්න මොකද මෙන්න මේ දෙවෙනි මේ පෙරණේ. හරිද? මේකට කියන්නේ පෙරණේ කියලා. හරිද? මේකට කියන්නේ අවක්ෂේපය, මේකට කියන්නේ පෙරණේ. පෙරා ගත්ත දේ පෙරණේ. ඊට පස්සේ අපි ඒකට සාන්ද්‍ර ඊට පස්සේ මේක ගත්තොත් එහෙනම් මේකේ Fe2+ විදිහට තියෙන. හරිද? Fe2+ විදිහට තියාගෙන හරියන්නේ නැහැ. මොකද එයා Fe2+ වැඩිය හයිඩ්‍රොක්සයිඩ් විදිහට අවක්ෂේපයට කැමති නෑ. අනිත් කාරණය තමයි ඒකේම අවශ්‍යප කරගෙන කොහොමද අයින් කරගත්තා කියමුකෝ. ඒත් මේගොල්ලන් මේ ඉනෝගනික් නෝට් එකේදී මම දීලා තියෙනවා D ගොනුවේ ෆෙරස් හයිඩ්‍රොක්සයිඩ් ස්ථායි නැහැ. එයා හරිම අස්ථායි. හරිද? කාලයක් ගත වුණාම වායු ගෝලයේ තියෙන ඔක්සිජන් මගේ ඔක්සිකරණය වෙලා ෆෙරස් හයිඩ්‍රොක්සයිඩ්ම හැදෙනවා. ඉතින් ඒක ළමයි කරදරයි. මොකද FeOH2 ටුට්ටක් ඉන්නවා. FeOH3 දෙන්නේ තව එක ටුට්ටක් ඉන්නවා. එතකොට එකම කෙනා වර්ග දෙකකින් ඉඳි අඳුර ගන්න හරි අමාරුයි. හරිද? එකම එකා මේ විදිහට දැන් සමහර ඒවා ඔක්සිකරණය නැති වෙන්න පුළුවන්. එතකොට මෙයායි මේගොල්ලෝ දෙන්නෙක් ඉඳි හරි කරදරයි. ඒකින්ද අපි කරන්නේ එකපාරම හරියම මෙහෙම වෙන්න ඕනේ නැහැ. Fe3+ කරලා දෙන්නම් කියලා Fe3+ කරනවා. ඒකට තමයි අපි සාන්ද්‍ර නයිට්‍රික් දාන්නේ. සාන්ද්‍ර නයිට්‍රික් දැම්මම Fe3+ කියන එක Fe2+ බවට පත් වෙනවා. ඊට පස්සේ මේ Fe3+ කියන එක සාන්ද්‍ර නයිට්‍රික් දාලා අපි නටවන්න ඕනේ. හරිද? නැටුවාම මේකේ Fe3+ බවට පත් වෙන එක පොඩ්ඩක් රත් කරලා දෙන්නත් ඔය රත් කරේ නැත්නම් එයා එහෙම එකපාරට වෙන්න කැමතිත් නැහැ. ඊට පස්සේ අපි ඇමෝනියා ක්ලෝරයිඩ් ඇමෝනියා හයිඩ්‍රොක්සයිඩ් දානවා. දැම්මහම මෙන්න මේ ටික අවශ්‍ය වෙනවා. Ferrous2+ සාමාන්‍ය මොන පාටද? ඕගොල්ලෝ බලන්න ඕගොල්ලන් දෙන යකඩ පෙත්තක් කරගෙන යකඩ පෙත්ත කඩලා දුඹුරු පාට කෑලි තියෙනවා. හරිද? එහෙනම් මෙයා දුඹුරු පාටයි කියන එක එතනින්ම තේරෙනවනේ. ඇලුමිනියම් මොන වගේද? ඇලුමිනියම් සාමාන්‍ය ඔයගොල්ලෝ දැකලා තියෙනවද? එක පාටය සාමාන්‍යයෙන් අලු පාට වගේ දකින්න හම්බෙන්නේ. හරිද? ඒ අලු පාට වෙන්නේ ඇයි? ඒක අර ඝන කරාට හොඳටම එක ඒවා ගාලා එහෙම කරාට පස්සේ අලු පාටලා තියෙනක පොඩ්ඩක් හූරලා බලන්න. එතකොට ඔයාලට පේන්නේ හුඟක්ම සුදුත් නැහැ. සුදු පාට උරු පාටක් තමයි තියෙන්නේ. හරිද? මේ දෙකම සාමාන්‍ය ජීවිතයට යනවා. ඒ කියන්නේ ෆෙරස් මොන පාටද, ඇලුමිනියම් මොන පාටද කියලා ගත්තොත් ඔයාලන්ට ඒකේ අවක්ෂේප දෙන්නේ ඒ පාටම තමයි. ඊට පස්සේ ක්‍රෝමියම් හයිඩ්‍රොක්සයිඩ් විතරක් මතක තියාගන්නවා. C කියන්නේ ක. හරිද? ක වලින් අපේ මොනවද තියෙන පාට කහ තියෙනවා. හරිද? තාම මොනවද තියෙන්නේ? එච්චරයි. හරි ඉතින් මෙතන මේ මුළු මේ ඔක්කොටම ළමයි කහ හම්බෙන්නේ දෙවෙනි කාණ්ඩෙදි විතරමයි. හරිද? කහ හම්බෙන්නේ දෙවෙනි කාණ්ඩෙදි විතරමයි. මෙන්න මේ තුන් දෙනා විතරයි කහ හම්බෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ තුන් දෙනා විතරයි කහ තියෙන්නේ.
කවදාකවත් අයි කහ හම්බෙන්නේ නැහැ. එහෙනම් කයන්නෙන් ඉතුරු වෙන්නේ කොළ විතරයි. එහෙනම් මේකත් කොළ පාටයි. ඒ කියන්නේ ක කොළ. දැන් C කියන්නේ කැට් කියද්දි කනේ ශබ්ද වෙන්නේ C අකුරට. එතකොට කොළ විතරයි ඉතුරු වෙන්නේ. කහ පාටි හැදෙන්නේ මෙතනදී විතරමයි. මෙතන මේක මත ජය ගන්නත් ලේසිකමක් තියෙනවා. SB2 ST නේ. එතන B තියෙනනේ. B නම් තැඹිලි. මේ දෙන්නගෙම මැද බයන්න තියෙනවා. මේක ඉබ්බ. එතකොට මේකටයි මේවා දාන්නේ. මේ දෙක දාන්න හේතුව මොකද්ද? අර කලින් අපි මේක දැම්මහම මේක තේරුම් ගත්තා නම් ඒ සිත්තියව තමයි එතනත් වෙන්නේ. එතනදී වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. NH4+ විදිහට තියෙන්නේ. මෙතන Cl- විදිහට. මේ දෙන්න ඉන්නේ ස්ථිති විද්‍යුත් ආකර්ෂණ වලින්. ඒකින් ද්‍රාවණයට දැම්මම මේගොල්ලෝ සම්පූර්ණයෙන්ම මෙන්න මෙහෙම විඝටනය සිද්ධ කරනවා. හැබැයි NH4OH එහෙම නැහැ. එයාගේ අපි දැන් ඒක දැම්මම තුන්වෙනි කාණ්ඩ කට්ටිය අහනවා දැන් ඔයා දාන හයිඩ්‍රොක්සයිඩ් අපිට හයිඩ්‍රොක්සයිඩ් දාන්නේ තේ කියලාට ෂුවර්ද කියලා. ඊට පස්සේ අපි කියනවා එහෙම හරියටම ෂුවර් කරන්න බෑ. ඒකින් අපි ඊතලයක් දානවා. ඔයරන්න හුඟක් විට දෙයි එයා. හරිද? හයිඩ්‍රොක්සයිඩ් දෙයි හුඟක් විට. හැබැයි මෙයා මේ ප්‍රබල එක්කෙනෙක්. ඒ කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කෙලින්ම එකට දෙනවානේ සෝඩියම් +OH- කියන. ඒ වගේ නම් මට ෂුවර් කරන්න බෑ. හැබැයි එයා ටිකක් හරි දෙයි කියලා අපි කියනවා. හරිද? එතකොට ඇත්තටම ඒක තමයි වෙන්නේ. එයා ගොඩක් දෙන්නේ නැහැ. ඒ කියන්නේ එයා ඔක්කොම විඝටනය වෙන්නේ නැහැ. හරිද? බැඳිලා ඉන්නේ. හරිද? එතකොට මෙහෙම සම්පූර්ණ විඝටනයක් වෙන්නේ නැහැ. හරිද? ඊට අමතරව දැන් මෙයත් විඝටනයක් වෙනානේ. එතකොට මෙයත් තියෙනවා. එතකොට NH4+ අපි හිතමු කලින් මේ NH4 චිත්‍රය ද්‍රාවණයට එකේ. එතකොට ඔන්නෝම NH4+ ලා ටිකක් ඉන්නවා. අයිදු 3 දෙනෙක් විතර හිටියා. දැන් මෙයාව දැම්මම මොකද වෙන්නේ? එයාව දැම්මම NH4+ ලා ගොඩක් වෙනවා. මේ හැම තැනම ඉන්නවා NH4+ ලා. හරි එතකොට වැඩි. එතන පද්ධතිය බලනවා අපෝ මේකේ NH4+ වැඩි. එකෙක් වැඩි. එකෙක් වැඩි කියන්නේ ඌ එතන ළඟ ඒ කියන්නේ ඌ එතන නිකන් බලය වතුරනවා වගේ වැඩක් කරනවා. හරිද? එතකොට එහෙම පද්ධති කැමති නැහැ. කාගේවත් මේ බල බලාගෙන ඉන්න කැමති නැහැ සාමාන්‍ය පද්ධති. එතකොට කරන්නේ අර ගොඩක් දඟලන එකාගේ බලය අඩු කරනවා. බලය අඩු කරන මොකද කරන්නේ? උන්ගේ සෙට් එකව අඩු කරනවා. උන්ගේ සෙට් එක අඩු කරන්න මොකද්ද කරන්න ඕනේ? මුගෙන් මේ සෙට් එක අඩු කරන්න පුළුවන්ද? බෑ. උන් කොහොමද කැඩෙනවා. එහෙනම් මොකද කරන්නේ? බලනවා මොකද්ද මේ බාගට කැඩලා තියෙන්නේ කවුද කියලා. එහෙනම් මේක තමයි බාගට කැඩලා තියෙන්නේ. එතකොට කියනවා හරි උඹලා වැඩි කැඩෙන්න කැමතිත් නැහැනේ. එහෙනම් OH- එක එකතු වෙලා මේ INH4+ ටිකක් හදාගන්න කියලා කියනවා. එතකොට OH- එක අපි දෙන්නෙක් මෙහෙම හදාගත්තා කියලා. එතකොට මේකේ තියෙන OH- ලා දෙන්නෙක් ගන්නවා මෙයා. ඔහොම හැදෙනවා. එතකොට මේක හැදෙනවා. මොකක්ද උනේ? NH4+ කෙනෙකු OH- කෙනෙකුයි අඩු වුණා. NH4+ කෙනෙකු OH- කෙනෙකුයි අඩු වුණා. එහෙනම් මොකද වෙන්නේ? මේගොල්ලන්ගේ සාන්ද්‍රණය අඩු වුණා. මේ කොටුවක් දාන්නේ සාන්ද්‍රණයට. හරිද? මේගොල්ලන්ගේ අඩු වුණා. මෙයාව අඩු වුණා. එහෙනම් ඒකේ අන්තිම රුණේ මොකද්ද? OH- අඩු වෙච්ච එක. එහෙනම් මේවා අවක්ෂේප වෙන්නේ අඩු OH- සාන්ද්‍රණයකදී. හරිද? ඊට පස්සේ H2S ඇයි අපේ H2S තියාගන්නේ නැත්තේ? හරිද? අපිට ළමයි සල්ෆර් අවශ්‍යප කරගන්න ඕනේ. අපිට ඕනේ මේ තියෙන අවශ්‍යපිටිය අයින් කරගන්න. හරිද? එතකොට සල්ෆර් අවශ්‍ය කරලා අපිට තව මොනවද දෙයක් කරනවා. හරිද? එතකොට මේ H2S වල HNO2 දැම්මම සල්ෆර් අවශ්‍යප වෙන්න පුළුවන්. ඒකින්ද තමයි සාන්ද්‍ර HNO3 දාන්න කලින් මේක රත් කරලා H2S ඉවත් කරන් යන්නේ. අපිට ඕනේ මේ එකිනෙකක් අයින් කරගන්න. එතකොට සල්ෆර් අවශ්‍ය කරලා තව වදයක් වෙනවා. ඊට පස්සේ හතරවෙනි කාණ්ඩෙට. හතරවෙනි කාණ්ඩෙදි මෙතන මොකද්ද? OH- තිබ්බ එකක්. හරිද? එතකොට දැන් මේ ද්‍රාවණයමයි මේ ද්‍රාවණෙ කිකේව තැම්පත් වෙලා තියෙනවා. ඒත් OH- ටිකක් තව ඉතුරුලා තියෙනවා. හරිද? ඊට පස්සේ අපි කරන්නේ තව බීකරයක් ගන්නවා. මේ පුරිලයක් දානවා. පුරිලයක් දාලා මේකට පෙරහන් පත්යක් දානවා. මේක මේකට දානවා. දැම්මහම මේකේ අර අවක්ෂේප ටික කොහොම වෙලා ඉතුරු ටික යනවා. හැබැයි මේකේ මොකක්ද තියෙන අවුල? OH- තියෙනවා. හරිද? මේක භාෂ්මික ද්‍රාවණයක්. හරිද? භාෂ්මික ද්‍රාවණයේ ලක්ෂණ මොනවාද? භාෂ්මික ද්‍රාවණයේ ලක්ෂණ තමයි OH- තියෙනවා. ඒකින්දනේ භාෂ්මිකයි කියන්නේ. OH- ඒ කියන්නේ මොකද්ද? භාෂ්මිකයි කියන්නේ මොකද්ද? මම මේ දැම්ම ඔයගලන්ට මේ ඒ සම්බන්ධ නෝට් එකක් මේ
21 කට්ටියගේ මේ කෙමිස්ට්‍රි චැනල් එකට. ඒක ඉතින් මොකද්ද ලුයිස් අණුව කියන්නේ මොකද්ද? ඉලෙක්ට්‍රෝන වලත් එක ඉලෙක්ට්‍රෝන එකක් දෙන්නෙක් පුළුවන් එක්කෙන් තමයි භාෂ්මයක් කියන්නේ. දැන් මේ හයිඩ්‍රොක්සයිඩ් ගත්තොත් එහෙනම් මෙන්න මේ වගේ ව්‍යුහයක් හයිඩ්‍රොක්සයිඩ් වලට තියෙනවා. ඔන්න ඔහොම එකක්. හරිද? එතකොට මොකද වෙන්නේ? මෙයාගේ දැන් සමස්ත ආරෝපණය ගත්තොත් 1 2 3 4 5 6 7යි. අද ඒකේ සමස්ත ආරෝපණය ගන්න මෙහෙමයි. සංයුක්තතාව 6යිනේ ඔක්සිජන්ගේ. ඒක අඩු කරන්න ඕනේ. බන්ධන ඉලෙක්ට්‍රෝන ගන්න කීයද? මෙතන බන්ධන ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. බන්ධන එකේ ඉලෙක්ට්‍රෝන දෙකක්නේ. ඕක බෙදන්න ඕනේ දෙකෙන්. ඊට පස්සේ තව එකතු කරන්න ඕනේ මේ වටේ දෙන්න එකසල ඉලෙක්ට්‍රෝන උගල් ගන්න. එතකොට ඔක්කොම කීයද? 6ක් තියෙනවානේ. එතකොට 6 ඍණ මේ වන් බෙගුදුර නීතියට අනුව මේක කරන්න ඕනේ. හරිද? එතකොට 1යි 7යි. එතකොට 6 ඍණ 7යි. ඍණ සංඛ්‍යාව එකකින් වැඩි වෙන ඍණ එක තමයි ඔක්සිජන් වටේ ආරෝපණය. ඒ කියන්නේ මෙයාට මේ ඉලෙක්ට්‍රෝන වල දෙන එක ගේමක් නෙමෙයි. මොකද මෙයාත් කැමති මේ ඍණ ගතිය නැති කරගෙන ධන කෙනෙක් වෙන්න. මොකද පරමාණු කැමති ස්ථායි වෙන්න. හැබැයි මේ ඔක්සිජන් එහෙම ලොකුවට එහෙම ලොකු කැමැත්තක් නැහැ ස්ථායි වෙන්න. මොකද එයා කැමති අර ඍණ ගතිය තියාගෙන ඉලෙක්ට්‍රෝන ටිකක් තියාගෙන තමන්ගේ බලය විහිදාගෙන ඉන්න කැමති. එතකොට මොකද වෙන්නේ? මේ OH- මේ S+ එකතු වෙනවා. එතකොට අපි දැන් මේකට H2S දානවානේ. H2S දැම්මම H2S මේ හොදට විග්‍රහණය වෙන්නේ නැහැ. හරිද? මේගොල්ලෝ අහනවා මේ H+ මෙයා හරියටම දෙනවද කියලා. අපි කියනවා නෑ ෂුවර් එකක් නැහැ. හැබැයි නොදීන් එකක් නැහැ. එහෙම කියලා තමයි මේ කඩේට දාන්නේ. එතකොට අපි කියනවා මේ ෂුවර් එකක් නැහැ. මොකද මෙයා H+ දුන්නට ආයි H2S උත් හදනවා. ඒකින්ද හරියටම ෂුවර් නැහැ. හැබැයි නොදීන් එකක් නැහැ කියලා කියනවා. එතකොට මොකද වෙන්නේ? මේකේ තියෙන OH- මේ S+ එකතු වෙලා ජලය හදනවා මේකෙදි. ජලය හැදුවම මොකද වෙන්නේ? මේ සාන්ද්‍රණය අඩු වෙනවා. පද්ධතිය බලනවා යකෝ H+ පවුනේ. H+ ගේ බලයක් නැහැ නුන්ගේ සෙට් එක නැහැනේ. සෙට් එක නැත්තම් සෙට් එක දෙන්න ඕනේ. සෙට් එක නැති දෙන ක්‍රමය මොකද්ද? බලනවා මේකේ මොකද්ද මේ බාහිර කැඩුනුන් ඉන්නේ කවුද කියලා බලනවා. මේක බාහිර කැඩෙන ඉන්නේ කියලා. එතකොට කියන දැන් කොහොමද දැන් කර්මාන්තශාලාව වල ළමයි කම්මැලියන් අල්ල ගන්නවා මේක ලොක්කෝ. ඒ වගේ තමයි මේක කම්මැලියව අල්ල ගන්නවා ගිහිල්ලා. දැන් ඌට තමයි කොහොමද වද දෙන්නේ? දැන් මේක හරියන්නේ නැති වුණා සාමාන්‍යයෙන් ඌට තමයි වද දෙන්නේ. උඹ එන මේ ලෝඩ් එකම පාපන්. අන්න ඒ වගේ දෙන්නේ කම්මැලියන්ට. ඔෆිස් එකේ වුණත් ඒ වගේ තමයි. හරිද? ගොඩක් හිට එහෙමයි. නැති දැනුත් ඇති. සාමාන්‍යයෙන් එහෙමනේ. එතකොට H2S එක කියනවා නෑ නෑ උඹ නිකන් ඉන්න බෑ. උඹ මේවා කඩලා දාපන්. කඩලා දැම්මාම H2S මේ මෙහෙම තියෙන H2S මෙතනින් මේවා කඩලා දානවා. කඩලා දාලා H2- විදිහටයි 2S+ විදිහටයි කැඩෙනවා. එතන H+ දෙන්නේ මේකයි 2යි. 2S+ වෙන H2- වෙනවා. එහෙම වෙන්නේ ඇයි? මෙහෙම බන්ධන ඉලෙක්ට්‍රෝන වල මෙයාට ළඟින් තියෙන්නේ, මෙයා ඈතින් තියෙන්නේ. මේ තියෙන හයිඩ්‍රජන් එකයි මේ තියෙන හයිඩ්‍රජන් එකයි. හැබැයි වෙන් වෙද්දී මෙයා මේ ඔක්කොම ගන්නවා. හරිද? ඊට අමතරව මෙයාගේ වටේ තියෙන ඉලෙක්ට්‍රෝන දෙක. එතකොට ඔක්කොම මෙයාගේ ටිකේ 1 2 3 4 5 6 7 8ක් තියෙනවා. හරිද? 7 8ක් කියනම 6 රින් 8 කීයද? රින් 2යි. මෙහා රින් 2ක ආරෝපණයක් තියෙනවා. හයිඩ්‍රජන් තිබ් එකක් නැති වෙලා. හරිද? සංයුතය සාමාන්‍ය කීයද 1යි. හරිද? තිබ් එකක් නැති වුණාම බිඳුවයි. ඒගොල්ලෝ ඉලෙක්ට්‍රෝන මෙලෝ දහමන්නේ. එහෙනම් ධන 1යි. හරිද? එහෙම තමයි මේක ආරෝපණය වෙන්නේ. මේ කොහමද අන්තිමට වෙන්නේ මොකද්ද? මෙයා S+ හදද්දී S+ හදන්න ඕනේ මේ සල්ෆර් වලින් කඩලානේ. එතකොට නොදැනි සල්ෆර් සාන්ද්‍රණයත් වැඩි වෙනවා. එතකොට මේගොල්ලෝ අවශ්‍ය 7 වෙනි කාණ්ඩය අවශ්‍ය වෙන්නේ වැඩි සල්ෆයිඩ් සාන්ද්‍රණයක. දෙවෙනි කාණ්ඩේ කට්ටිය අවශ්‍ය වුණේ කොහොමද? දෙවෙනි කාණ්ඩේ කට්ටිය අවශ්‍ය වුණේ අඩු සල්ෆයිඩ් සාන්ද්‍රණය. දෙවෙනි කාණ්ඩේ කට්ටිය ඔයගොල්ලෝ මේ ආවර්තිතාවයෙන් මතක තියාගන්න එක ලේසි. ඊට පස්සේ මේගොල්ලෝ ගදන්නේ මේකයි මේක ජලය හැදෙනවා. එතකොට මේ H+ අඩු වෙනවා. ඒකින්ද සල්ෆර් සාන්ද්‍රණය වැඩි වෙනවා. මොකද මෙයා මෙහෙට නැඹුරු වෙනවනේ. එතකොට H+ එක තව වැඩිපුර හදනවා. එතකොට මෙයා තව ප්‍රතික්‍රියා කරනවා. ඊට පස්සේ ආයෙ තව ටිකක් හදනවා. එතකොට ආයෙ මෙයා ආයෙ ජලය හදා ගන්නවා. ආයෙ තව ටිකක් හදනවා. ආයෙ ජලය හදනවා. අන්තිමට උනේ කඩලා සල්ෆයිඩ් සාන්ද්‍රණය වැඩි වෙච්ච එක. එතකොට මේගොල්ලෝ අවශ්‍ය වෙන වැඩි සල්ෆයිඩ් සාන්ද්‍රණය. එතකොට සිංක් සල්ෆයිඩ් සුදු පාටයි. හරිද? කොබෝල්ට් සල්ෆයිඩ් නිකල් සල්ෆයිඩ් ඒවා කළු පාටයි. හරිද? මේවා මතක තියාගන්න කොහොමද? මේවා මතක තියාගන්න කොහොමද? මැංගනීස් සල්ෆයිඩ් අපිට ඉස්සරහට ඊගොල්ලෝ විදිහට හම්බ වෙනවා. හරිද? එයා කොහොමත් රෝස පාට දලාදම් මේ වගේ පාටක් තමයි එයාට තියෙන්නේ. එතන ඩීගොල්ලෝ විදිහට එයා හම්බ වෙනවා. මේක සීන් සල්ෆයිඩ් සුදු පාටයි.
මේ කොබෝල් සල්ෆයිඩ් නිකල් සල්ෆයිඩ් කළු පාටයි. කොහොමද මතක තියාගන්න ඕනේ? ප්‍රශ්න කරන්න. ප්‍රශ්න කරද්දී මේවා මතක ඉන්නවා. දැන් මම ඊළඟට 2019 ප්‍රශ්න කරනවා. මේකෙදිම කරන්නේ නැහැ ඊළඟ වීඩියෝ එකේදී කරන්න. හරි එතකොට ප්‍රශ්න කරද්දී ඔයගලන්ට මේවත් එක ගැටෙනවා. එතකොට ඔයගලන්ට තේරෙනවා මේ පාට මොකක්ද කියලා. ඔයගලන්ට අමුතුවෙන් පාඩම් කරන්න දෙයක් නැහැ. දැන් ඔය මේ දැන් දොස්තරලා උනත් බෙහෙත් එහෙම ලොකුවට මතක තියාගන්නට ඒකට මතක ඉන්නේ ප්‍රැක්ටිස් එකේ. හරිද? ප්‍රැක්ටිස් එක කියන්නේ හැමදාම බෙහෙත් දීලා ඒ බෙහෙත මතකයි. අමුතුවෙන් කටපාඩම් කරනකොට ප්‍රැක්ටිස් එකෙන් තමයි ඒක මතක කරලා තියෙන්නේ. ඒතර මේකත් ඒ වගේ දෙයක් තමයි. ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ප්‍රශ්න කරාම ඒක හරියනවා. අපි දැන් මේ මුළු 2005 ඉඳන් ඔක්කොම ප්‍රශ්න ටික දානවා මේකට. හරි දාලා ඒක පුළුවන්ම කරවන්න. ඊට පස්සේ පස්වෙනි කාණ්ඩය යන්නේ H2S තියෙන එක. දැන් මේකෙත් ඒ වගේ දැන් මෙහෙම අවශ්‍ය වෙලා ඊට පස්සේ ඉතුරු වෙනවානේ. එතකොට මේ H2S මයිනස් තියෙනවා. හරිද? එතකොට H2 කැඩිච්ච නැති H2S උත් තියෙනවා. ඔහොම එකක් තමයි අපි පස්වෙනි කාණ්ඩයට ගන්න පෙරණට දාන්නේ. මෙන්න මෙහෙම කරලා මෙයාව මෙන්න මෙහෙම දානවා. හරි? මෙයාව මෙන්න මෙහෙම දානවා. දැම්මහම මේක මේකේ තියෙන අවශ්‍ය ටික මේ පෙරහන් කඩදාසිය රැඳෙනවා. ඉතුරු ටික යනවා. හැබැයි මේකේ H+ තියෙනවා, H2- තියෙනවා, කැඩිච්ච නැති H2S තියෙනවා. එතන H2S තියාගෙන මෙතනත් මහා වදයක් H2S. හරිද? එයාව අවශ්‍ය වුණොත් ඒක කරදරයිනේ. ඒකින් රත් කරලා ඉවත් කරලා දානවා. නටන ගමන් රත් කරනවා. දාලා ඇමෝනියම් කාබනේට් දානවා. හරිද? මේක විඝටනය වෙනවා. ඇමෝනියම් කාබනේට් මේක H2- H+ ඒක මේ ස්ථිර ඉදිරියට තියෙන. එතකොට 2NH4+ ධන CO3 2- දී විඝටනය වෙනවා. එතකොට මේ කැල්සියම් 2+ වේරියන්ට් ස්ටොන්ටියම් 2+ තියෙනකොට කැල්සියම් 2+ ඉදිරියට තියෙනවා. මේක ස්ටොන්ටියම් 2+ ඉදිරියට තියෙනවා. බේරියම් 2+ ඉදිරියට තියෙනවා. එතකොට මෙයාත් එක්ක එකතු වෙනවා කොහොමද? CO2 මේක මෙයා වෙලා බේරියම් කාබනේට් හැදෙනවා. මේ දෙන්නත් ඒ වගේ. එතකොට මේ කැල්සියම් කාබනේට් ස්ටොන්ටියම් කාබනේට් බේරියම් කාබනේට් කියන තුන් දෙනාම සුදු පාටයි. ඒ තුන් දෙනාම සුදු පාටයි. හරිද? අපිට දැන් උදාහරණ බේරියම් ඔයගොල්ලෝ අහලා තියෙනවද පහන්සොළු පරීක්ෂාවේදී බේරියම් වර්ණයක් දෙනවා කියලා. හරිද? මොකක්ද දෙන වර්ණය? කොළ පාට. හරිද? එහෙනම් මේක පහන්සොළු පරීක්ෂාව ලක් කරලා අපිට බේරියම් හොයාගන්න පුළුවන් කොළ පාට දෙන එක තමයි බේරියම් කියන්නේ. හරි අපිට අන්තිමට ඕන එක්කෙනාව හම්බුණා. 2019 මේකෙන් ආයෙත් ප්‍රශ්න තියෙනවා. මේකේ D ගණුවත් පොඩි සම්බන්ධයක් තියෙනවා. අපිට මේක කරන්න පුළුවන් ටික බලමුකෝ. ඔන්න දැන් මේ ප්‍රශ්නේ හොඳට බලන්න. පුළුවන් නම් තනින් උත්සාහ කරලා ඉස්සලාම කැටයන හඳුනා ගන්න පරීක්ෂාත්මකයි මේ තින්නේ 9 වෙනි ප්‍රශ්නේ. හරි 2019 9 වෙනි ප්‍රශ්නේ කොටසක් විතරයි. එතකොට ද්‍රාවණය තමයි x කියන එක. හරිද? ඒ කියන්නේ අපි දැන් මුලින්ම ගත්තේ ද්‍රාවණයක්. මෙන්න මේක නැත්තම් මේක තමයි S කියලා කියන්නේ. x කුඩා කොටස තනුගැසි. අපි තනුගැසි කියලා දැම්මේ කොතනද? පළවෙනි කාණ්ඩයේදී. පළවෙනි කාණ්ඩයේදී ආක්ෂේපුණේ කවුද? එතකොට ඔයගොල්ලෝ කියලා බලනවනේ තනුගැසියල් දාවගම ඕකට ටක් ගාලා මේ දැන් මේක දැන් 2022 23 කට්ටිය මේ කටපාඩම් කරන්න යන්න එපා. හරිද? ඔයගොල්ලන්ට තව කල් තියෙනවානේ. එතකොට ඔයගොල්ලෝ කරනවා මේක ප්‍රැක්ටිස් කරගන්න. ප්‍රැක්ටිස් කරලා අන්තිමට විභාග මාස 6ක් ඉදිරියට දීදී කටපාඩම් කරගන්න ගියාම ඔයගොල්ලන් තේරෙයි කටපාඩම් කරන්න දෙයක් නැහැ නේ කියලා. හරි. එතකොට මේ ගියාම අපි බලන තනුගැසියල් තියෙන්නේ කොතනද කියලා ගියා අපිට හම්බ වෙනවා මෙතන කියලා. එහෙනම් කියන්නේ මෙතන අවක්ෂේපයක් ගැන තමයි. අවක්ෂේපයක් නොමැත. එහෙනම් මෙතන පළවෙනි කාණ්ඩේ කට්ටිය නැහැ. පළවෙනි කාණ්ඩේ අවක්ෂේප වෙන Ag+ Pb2+ Hg2+ නැහැ. කියන්නේ අඩු ක්ලෝරයිඩ් සාන්ද්‍රණයට අවශ්‍ය වෙන කට්ටිය මේ X ද්‍රාවණය තුළ නැහැ කියන එක තමයි එකකින් කියන්නේ. ඊළඟ හිතේකින් ලැබෙන ද්‍රාවණය තුළ H2S බුබුලණය කළාලු. H2S බුබුලණය කරන ටැංක ඊයකින් බුබුලණය කරනවද දෙවෙනි කාණ්ඩේ බුබුලණය කරනවා. ඊට පස්සේ හත්වෙනි කාණ්ඩේ බුබුලණය කරනවා. හැබැයි හත්වෙනි කාණ්ඩේ බුබුලණය කරන්නේ බාෂ්මික ද්‍රාවණයකට. මේකේ කලින් තනුගැසියල් දාලානේ මෙයා. එහෙනම් මේ මෙතනදී H2S බුබුලණය කරන්නේ ආම්ලික මාධ්‍යයකට. එහෙනම් මේ කියන්නේ දෙවෙනි කාණ්ඩය ගැන. හරිද? ඊට පස්සේ කළු පාට අවක්ෂේපයක් ලැබුණලු. කළු පාට අවක්ෂේප කවුද ඉන්නේ? මෙයා ලැබෙනවා. හැබැයි මේ දෙන්න පළවෙනි කාණ්ඩේ තියෙන දෙන්නෙක්. අඩිද ඒ දෙන්න හිටියේ නම් මුලින් ක්ලෝරයිඩ් විදිහට අවක්ෂේප වෙන්න ඕනේ. හරිද? දැන් දෙවෙනි කාණ්ඩයේදී මේ දෙන්න අවශ්‍ය වෙන ඒත් ඔයගොල්ලෝ කියන්නේ දෙවෙනි කාණ්ඩෙත් අවශ්‍ය වෙලාන කියලා. නැහැ දෙවෙනි කාණ්ඩේ අවශ්‍ය වෙන්නේ පළවෙනි කාණ්ඩේදී අවශ්‍ය වෙලා ඉතුරුනොත් විතරයි. ඒ කියන්නේ අපි දැන් ක්ලෝරයිඩ් සාන්ද්‍රණය අඩු වුණොත් තමයි එහෙම වෙන්නේ.
හරිද? දැන් මෙතන ක්ලෝරයිඩ් ප්‍රතික්‍රියා කරලා මේවත් එක්ක ඔක්කොම ප්‍රතික්‍රියා කරන ක්ලෝරයිඩ් ඒලම H+ ටික ඉතුරු වෙනවානේ. මේක ආම්ලික වෙන්නේ ඒ හින්දානේ. හරිද? එතකොට මේ ක්ලෝරයිඩ් මේවත් එක්ක මේ දෙන්නත් එක්ක ප්‍රතික්‍රියා කරලා නැහැ. ඒ කියන්නේ මේ දෙන්න අවශ්‍ය බලන්න. එහෙනම් මේ කළු කියන කට්ටියට මේ දෙන්න අයිති වෙන්න බෑ. එහෙනම් මේ තුන් දෙනාගෙන් එක්කෙනෙක් තමයි කළු කියලා කියන්නේ. හරි. ඊට පස්සේ මොකද කියන්නේ? එහෙනම් අපි ඒතොල් ලියා ගන්න ඕනේ. කළු වෙන්න Ag කළු වෙන්න බෑ. Pb2+ කළු වෙන්නත් බෑ. එහෙනම් කළු වෙන්න පුළුවන් අනිත් කට්ටිය තමයි බිස්මත් කළු වෙන්න පුළුවන්. හරිද? 3+ Bi3+ තියෙන්න පුළුවන්. Hg2+ තියෙන්න පුළුවන්. මේකෙත් Hg22+ නෑ. හරිද? Hg22+ නෑ. හරිද? Hg2+ තියෙන්න පුළුවන්. sorry මේ Hg22+ නේ ඉස්සෙල්ලාම අවශ්‍ය වෙන්නේ. මේ Hg22+ නේ අවශ්‍ය වෙන්නේ. හරිද? ඒකින්ද ඒක තියෙන විදිහක් නැහැ. හරිද? Hg2+ තියෙන්න පුළුවන්. හරිද? තවද මොනවද තියෙන්න පුළුවන්? මේක ඉන්න බෑ. copper 2+ තියෙන්න පුළුවන්. හරිද? ඔය තුන් දෙනා තමයි තියෙන්න පුළුවන්. මොකේද? P1 වෙන්න පුළුවන් ඔය තුන් දෙනාගෙන් කවු හරි තමයි. හරි ඊට පස්සේ කියනවා වෙන් කරගත්තලු. ඊට පස්සේ H2S ඉවත් කරලා පෙරේනේ නටවලා සිසිල් කරලා මේවා දාන්න මොකේද ළමයි? තුන්වෙනි පියවරේදී. H2S නටවලා ඉවත් කරන්නේ කොහෙදද? තුන්වෙනි පියවරේදී. හරි තුන්වෙනි පියවර තමයි H2S නටවලා සාන්දර මේ නයිට්‍රික් දානවා කියලා නැහැ. හරි සාන්දර නයිට්‍රික් දානවා කියලා නැත්තම් මේකවත් මේකේ තේරුම. අපි සාන්දර නයිට්‍රික් දාන්නේ මොකටද? ෆෙරස් 3+ හදාගන්න. එහෙනම් මෙතන ෆෙරස් නැහැ කියන එක තමයි ඒකේ තේරුම. සාන්දර නයිට්‍රික් දානවා කියන්නේ මේකේ ෆෙරස් නැහැ. හරිද? ෆෙරස් නැහැ කියන එක තමයි ඒකේ තේරුම. සාන්දර නයිට්‍රික් දාන්නේ නැත්තේ ඒකනේ. හරිද? එක්ක ෆෙරස් උට ඒ ගන්නට ඕනේ නැහැ. ඒ වගේ එක්ක ඕනේ නැත්තම් නැහැ. හරිද? එතකොට එහෙම මේක දැම්මම කොළ පාට අවක්ෂේපයක් ආවලු. ඇයි මේක දාන්නේ? අඩු හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණයට අවශ්‍ය කරගන්න. එතකොට අඩු හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණයට අවක්ෂේප වෙලා කොළ පාට දෙන්නේ කවුද? ඔයගොල්ලන්ට මම ක වචනේ මතක තියාගන්න කිව්වා. ක්‍රෝමියම් විතරමයි. කොළ දෙන්නේ ක්‍රෝමියම් විතරමයි. එහෙනම් ඒකේ තේරුම මොකද්ද? P3+ කියන එකේදී P2 කියන එකේදී කියන්නේ මෙතනදී තියෙන්නේ ක්‍රෝමියම් 3+. හරිද? ඔන්න අපි එකක් හොයාගත්තා. ඊළඟට කියනවා ඒ පෙරාගත්ත එක H2S බුල් එක. දැන් මෙතන හයිඩ්‍රොක්සයිඩ් තියෙන. එහෙනම් දැන් H2S බුල් කරන්නේ භාෂ්මික ද්‍රාවණයකට. භාෂ්මික ද්‍රාවණයකදී H2S බුල්නේ කරන්නේ කොතනදීද? 4 වෙනි කාණ්ඩයේදී. හරිද? ඔන්න භාෂ්මික ද්‍රාවණය H2S බුල්නේ කරා. H+ උත් තියෙන හින්දා මේ H+ හැදෙන හින්දා මෙයාට කම්මැලියට කියනවා මේව තව හදපන් කියලා. හැදුවා ඒත් මේව ප්‍රතික්‍රියා කරන තව හදන්න කියලා. අන්තිමට වෙන්නේ මේ H2- සාන්ද්‍රණය වැඩි වෙන එක. ඒ වැඩි H2- සාන්ද්‍රණයකදී අවශ්‍ය වෙලා සුදු පාටක් දෙන්නේ කවුද? එකම එක්කෙනා ළමයි සිංක් සල්ෆයිඩ්. හරි. එතකොට P3 වලට එනවා සිංක් 2+ කියන එක. P3 කියන්නේ සිංක් 2+. sorry මේ අවක්ෂේපය. හරිද? අවක්ෂේපය ඇවිල්ලා සිංක් 2+ නෙමෙයි. අවක්ෂේපේ සිංක් හයිඩ්‍රොක්සයිඩ්. හරිද? මෙතනත් අවක්ෂේපේ ඔන්නෝක P2 කියන්නේ අවක්ෂේපේ නම. හරිද? මේ sorry මේ මෙතන හයිඩ්‍රොක්සයිඩ් නේ. මෙතන මේ 2s3. හරිද? මෙතන HGS මෙතන CuS. හරිද? අවක්ෂේපේ නම තමයි අහන්නේ. අවක්ෂේපෙට තමයි මේ P1 P2 එහෙම කියන්නේ. හරි. ඊට පස්සේ H2S ඉවත් කියන සා පෙරේන නැටුවේ කොහෙද? එක්කෝ දෙවෙනි පීරියඩ් නැටුවා. ඊට පස්සේ අන්තිම පස්වෙනි පීරියඩ්ෙදිත් නැටෙව්වා. නටවලා සිසිල් කරලා සෝඩියම් ඇමෝනියම් කාබනේට් දැම්මලු. සුදු පාට අවක්ෂේපයක් ලැබුණලු. හරිද? ඒක සුදු පාට අවක්ෂේපයක් ලැබෙනවා නම් මොකද්ද? සුදු පාටයන් ළමයි ඔක්කොම. එහෙනම් මේ අන්තිමන කියන P4 කියන එක්කෙනා කැල්සියම් කාබනේට් වෙන්නත් පුළුවන්. ස්ටොන්ටියම් කාබනේට් වෙන්නත් පුළුවන්. බේරියම් කාබනේට් වෙන්නත් පුළුවන්. හරි. එතකොට අපිට P4 එකපාර කියන්න බෑ. දැන් මේගොල්ලෝ අන්තිමට අහන්නේ මේ
මේගොල්ලෝ අන්තිමට කියන්නේ මේකේ තියෙන ලෝහ කැටයන හතර අඳුනා ගන්න කියලා. හරිද? හේතුව අහන්නෙත් නැහැ. එතකොට ප්‍රශ්නේ කරගන්න පුළුවන් ළමයි. හරිද? එතකොට ඒකට එනවා ඊළඟට අපි යන් P4 කියන එකට P3 කියන එකට යන්න අපිට P4 කියන හොයාගන්න බැරි නම් P4 කරන පරීක්ෂණ පහලින් තියෙනවා. පහන්සුල පරීක්ෂා ලක් කරනකොට ගඩොල් රතු දැල්ලක් ලැබෙනවා. හරිද? පහන්සුල පරීක්ෂා ලක් කරන් ගඩොල් රතු දැල්ලක් ලැබෙන්නේ කාගේද? හරිද? පහන්සුල පරීක්ෂා ලක් කරාම ගඩොල් රතු දැල්ලක් ලැබෙන්නේ මෙතන කට්ටියකින් කාගේද ලැබෙන්නේ? කැල්සියම් තියෙන බල ස්ටෝන් දෙන මොකාටද? කැල්සියම් නම් ගඩොල් රතු පහන්සුල පරීක්ෂාවේදී. හරිද? බේරියම් නම් කොළ දැල්ලක් ලැබෙන්නේ. ස්ටොන්ටියම් නම් මේ රතු දැල්ල. හැබැයි ගඩොල් රතුයි කියන්නේ පාටවල් දෙකක්නේ. එතකොට ගඩොල් රතු පාටක් දෙන්නේ කැල්සියම් තිබ්බොත් තමයි. හරිද? එහෙනම් මේකේ ද්‍රාවණය වෙලා මේ දෙක නෙමෙයි තරගෙන් ඉවත් තුනයි දෙන්න කැල්සියම් කාබනේට් තමයි මෙතන අවශ්‍යයි. දැන් අපිට P1 වත් හොයාගන්න බැරි වුණානේ. P1 ට කියනවා උණුසුම් තනුක නයිට්‍රික් P1 ද්‍රාවණය කරලා වැඩිපුර සාන්ද්‍ර ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක අරු තද නිල් පැහැදිලි ද්‍රාවණය ලැබෙනවා. හරිද? මෙහෙම කරාම මේ එකක් ලැබුණා තද නිල් පාට ද්‍රාවණයක් ලැබෙනවා. මෙතන ඉන්නේ කවුද? බිස්මත් ඉන්නවා, Hg ඉන්නවා, Cu ඉන්නවා. සාමාන්‍යයෙන් D ගුණීය පරීක්ෂාවේදී මේක ළම ඉගෙන ගන්නවද? මේක ළම ඉගෙන ගන්නවද? කොපර් තමයි ළම ඉගෙන ගන්න යන්නේ. හරි එතකොට මම ඔයගලන්ට ඊ නෝට් එකක් දුන්නා D ගුණීය නෝට් එක. ඔයගොල්ලෝ යන කොපර් වලට කොපර් එකේ මේක තියෙනවද කියලා බලන්න. හරිද? කොපර් වලට යන්න. හරි. තනුක නයිට්‍රික් දාවණය කරලා තනුක නයිට්‍රික් දානවා කියන එක අරමුණ මොකක්ද? හරිද? අරමුණ තමයි මෙතන මේ හරි තනුක නයිට්‍රික් දාන්නේ ළමයි. මෙතන මේ කොහොමත් ආම්ලික දැනෙන තනුක නයිට්‍රික් දාන්නේ මේ ආම්ලිකත්වය තව වැඩි කරගන්න ඕනේ හින්දා. හරිද? එතකොට ආම්ලිකත්වය වැඩි කරගත්තාම අර ඔතනම අවක්ෂේප වෙන කට්ටිය තමයි අවක්ෂේප වෙන්නේ. හරිද? එහෙම දාලා වැඩිපුර සාන්ද්‍ර ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දානවනේ. එතකොට මොකද වෙන්නේ? තනුක හයිඩ්‍රොක්සයිඩ් මෙතන 10ක් හැදුණා නම් සාන්ද්‍ර ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් සාමාන්‍යයෙන් නිකන් දැම්මත් 3ක් වගේ කැඩෙන්නේ. හැබැයි මෙතන 10ක් දැම්මනම් සාන්ද්‍රනේ හුඟක් දාන ඉඳ සමහරට මේ 10ට වඩා මේක 15ක් විතර තියෙන්න පුළුවන්. එතකොට මෙයාව කැපිලා ගිහලා මේකේ ප්‍රබලය වෙන්නේ හයිඩ්‍රොක්සයිඩ්. එහෙනම් මේක භාෂ්මික වෙනවා. හරිද? ඊට පස්සේ මොකද කියන්නේ? තදනිල් පාට ද්‍රාවණය ලැබුණා. එහෙනම් ඔයගොල්ලෝ බලන්න භාෂ්මික මාධ්‍යයේදී කොපෝ වල වර්ණය මොකක්ද කියලා. හරිද? භාෂ්ම වුණා එක්ක කොපෝ ලානිල් පාට වෙන්න පුළුවන්. හරිද? ඒ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා. හැබැයි මෙතන මේ වැඩිපුර දාලත් නෙමෙයි මේ සාන්ද්‍ර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නෙමෙයි. මොකද වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දිය වෙන්නේ නැහැනේ. මේ සාන්ද්‍ර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නෙමෙයි. හරිද? මෙන්න තියෙනවා බඩු. හරිද? ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මම තද නිල් පාට වෙනවා නම් හරි. කොපර් හයිඩ්‍රොක්සයිඩ්ම තමයි. කොපර් හයිඩ්‍රොක්සයිඩ් තමයි තද නිල් පාට වෙන්නේ. හරිද? අනික මෙතන සාන්ද්‍ර හයිඩ්‍රොක්සයිඩ් දාන්නේ මොකක් හතින්ද නෙමෙයි. සෝරි තනුක හයිඩ්‍රොක්සයිඩ් දාන්නේ මේකේ මේ දැන් මෙතන මේ කට්ටිය එකටනේ ඉන්නේ. මේ කට්ටිය එකටනේ ඉන්නේ. මෙතන කට්ටිය එකටනේ ඉන්නේ. මේ ඒ කට්ටිය කඩන්න ඕනින්ද? ඒ කියන්නේ අයන වලටයි කැටයන වලට කඩා ගන්න ඕනින්ද තමයි මේ මුලින් මේ නයිට්‍රික් අම්ලේ දාන්නේ. අයි දැන් කොපර් සල්ෆයිඩ් තියනට වඩා කොපර් 2+ කරගත්තා නම් යාගේ පරීක්ෂා ටික ලේසි වෙනවනේ. හරිද? හරි. එතකොට එතන ලකුණු ටික හරිනේ. එතකොට දැන් මේකේ මොකද්ද අපි හොයාගත්තේ? මෙතන උත්තරේ මේක කොපර් සල්ෆයිඩ්, මෙතන මේක, මෙතන මේක, මෙතන මේක. එතකොට ඒගොල්ලෝ අහන කැටයන මොනවද කියලානේ අපි පළවෙනි ප්‍රශ්නේ ඇහුවේ. එහෙනම් මෙතන කොපර් 2+, මෙතන ක්‍රෝමියම් 3+, මෙතන සිංක් 2+, මෙතන කැල්සියම් 2+. ඔය ටික තමයි උත්තරේ. හරිද? ඊට පස්සේ මෙතන පරීක්ෂා ටිකක් දීලා අපිට අන්තිමට අහනවා මේ ද්‍රාවණ මොනවද කියලා.
හරි ඒකට මොකද කරන්න කිව්වේ මම කිව්වා මේ D ගොනුවේ මම හොඳ නෝට් එකක් දුන්නා කියලා කිව්වනේ. එතකොට ඕගොල්ලෝ එක එක තැන් වලට යන්න ඕනේ. හරිද? එතකොට මොකද්ද කියන්නේ ඉස්සෙල්ලාම උණුසුම් අපි බලමු අපේ උත්තර ටික හරිද කියලා ඉස්සෙල්ලාම. හරි කැල්සියම් 2+ ඉන්නවා. හරිනේ. ක්‍රෝමියම් 3+ ඉන්නවා. හරි. සිංක් 2+ ඉන්නවා. කොපර් 2+ මෙතන කොපර් හරිද කැල්සියම් නෙමෙයි. කොපර් 2+ ඉන්නවා. ක්‍රෝමියම් 3+ ඉන්නවා. සිංක් 2+ ඉන්නවා. කැල්සියම් 2+ ඉන්නවා. හරි. අපේ උත්තර ටිකත් ඇවිල්ලා. හරිද? බලන්න කොච්චර ලේසිද ඔයාලට කරන්නේ මේ නෝට් එක බල බල පුරුදු වෙන එක. ප්‍රශ්නේ ගන්නවා නෝට් එක ගන්නවා. කොතනද මේ තියෙන දේ තියෙන්නේ නෝට් එක කොතනද තියෙන්නේ වැඩු. අපි දැන් තව ප්‍රශ්න කරන ඉස්සරහට. ඊට පස්සේ කියනවා මේ අවක්ෂේප සහ දාන වර්ණයන්ට හේතු රසායනික විශේෂ හඳුනා ගන්න කියලා. වර්ණයන්ට හේතු වෙන කට්ටිය තමයි හඳුනා ගන්න ඕනේ. සූත්‍රය විතරක් ලියුවාම ඇතිලු. හරිද? අවක්ෂේප මොනවාද? මෙතන අවශ්‍ය මොනවාද? කොපර් සල්ෆයිඩ්. මෙතන අවශ්‍ය මොනවාද? ක්‍රෝමියම් හයිඩ්‍රොක්සයිඩ්. මෙතන අවශ්‍ය මොනවාද? සිංක් හයිඩ්‍රොක්සයිඩ්. මෙතන මේ හතරවෙනි පළවෙනි එක අවශ්‍ය නැහැ කියලා ඒගොල්ලෝ කියලා තියෙනවා නේ. පළවෙනි කළු පාට අවක්ෂේපයක් කියලා තියෙනවා නේ. ඔතන P1 ඇවිල්ලා මේක හරි අවශ්‍ය අපිට ලියා ගන්න පුළුවන්. එතකොට P5 කියන්නේ ඊළඟ වගුවේ තියෙන එක. ඒතකොට මේ වගුවේ අහන්නේ මේ අයි බලමු අවශ්‍ය අපිට හරියද කියලා හතරෙනි එක න හරිනේ මේ ටික තමයි තියෙන්නේ. අවුලක් නැහැ. ඊට පස්සේ මේ අවක්ෂේප ටික හරි මේ පස්වෙනි එක හොයාගන්න ඕනේ. ඊට පස්සේ වර්ණයන්ට හේතු වෙන ඒවා හොයාගන්න තියෙනවා. එහෙනම් අපි මේ ද්‍රාවණ මොනවද කියලා හොයාගන්නත් ඕනේ. හරිද? මේක හොයාගත්තානේ. මේකත් හොයාගත්තා. අපිට දැන් තියෙන මේ තුන් දෙනා හොයාගන්න. P2 කියන්නේ මෙයා. ක්‍රෝමියම් හයිඩ්‍රොක්සයිඩ්. එතකොට ඔයාලා මොකද කරන්න ඕනේ? කෙලින්ම ගන්න D ගොනුවේ නෝට් එක යන්න ක්‍රෝමියම් හයිඩ්‍රොක්සයිඩ් වලට ක්‍රෝමියම් වලට යන්න. ගියා. මේ මං කියවනේ මේ නෝට් එක බල බල ප්‍රැක්ටිස් කරලා. එතකොට ඉබහය ලඟනහම ඔයගොල්ලන්ට තේරෙයි මේ පාඩම් ගන්න දෙයක් නැහැ නේ කියලා. හරිද? ක්‍රෝමියම් හයිඩ්‍රොක්සයිඩ් වලට ගියා. හරිද? ඊට පස්සේ මොකද කියන්නේ? ක්‍රෝමියම් හයිඩ්‍රොක්සයිඩ් නේ ක්‍රෝමියම් වලට ගියා. ගියාම තනුක NaOH එකතු කරලා H2SO2 එකතු කරාලු. හරි බලන්න එහෙම ප්‍රතික්‍රියාවක් තියෙනවා කියලා. තියෙනවනේ. NaOH එකතු කරලා H2SO2 ඒතකොට හැදෙන්නේ මෙන්න මේක. හරිද? ඒගොල්ලෝ කියනවා කහ පාටයක් හැදුනලු. එහෙනම් මොකද්ද? මෙන්න මේක සෝඩියම් ක්‍රෝමේට්. මේක තමයි හැදිලා තියෙන්නේ. හරිද? මේක ලියුවනම් හරි. එතකොට මේ දෙවෙනි ද්‍රාවණය ලියන්න මේක කියලා. හරිද? තදනිල් පැහැදිලි ද්‍රාවණයක් ලැබුණා කියලානේ ඉස්සෙල්ලා. ඒ මොකද්ද? අපි මම පේනවා වගේ හරිද? ඒකයි මේ ටක් ගාලා පේනන්නේ. එතකොට අර ඔයගොල්ලෝ මේ අවක්ෂේප ලියලා හරියන්නේ නැහැ. කොපර් කියලා ලියලා හරියන්නේ නැහැ. මෙන්න මෙහෙම ලියන්න කොපර් හයිඩ්‍රොක්සයිඩ් ඒක්වස් කියලා ලියන්න ඕනේ. හරිද? එහස් මේ ඒක්වස් කියන ළමයි දිව වෙලා තියෙන දේවල් වතුර. ඒවා මම මේකට දැම්මේ නැහැ. ඒවා සාමාන්‍ය දේවල්. ඊට ගෑස් කියන්නේ මේ වායුවක්. මේ ලික්විඩ් කියන්නේ ජලය නම් ජලය විතරයි තියෙන්නේ. ඇමෝනියා නම් ඇමෝනියා විතරක් තියෙන්නේ තමයි ලික්විඩ් කියන්නේ. හරි සාමාන්‍ය එහෙම නැහැ. සාමාන්‍ය ජලය දීලා තමයි මේ ඔක්කොම තියෙන්නේ. හරිද? ඒක හොයාගත්තා. අපිට ක්‍රෝමියම් වලටනේ. ඒක හොයාගත්තා මේක තමයි ඒක. හරිද? ඒක තමයි මේක. ඊට පස්සේ H2SO4 එකතු කරාලු මේ ද්‍රාවණයට H2SO4 එකතු කරාලු. H2SO4 කියන්නේ මොකද්ද? අම්ලයක්. අම්ලෙන් දෙන්නේ මොකද්ද? H+. එහෙනම් H+ එකතු කරලා. H+ එකතු කරාම මෙන්න මේක හැදෙනවා. Na2Cr2O7. හරිනේ? ඒක හැදුණා. එහෙනම් මොකද්ද? මේකෙන් අපිට දෙකක් හම්බ වෙනවා. එකක් තමයි කහ පාට එක්කෙනා Na2Cr4. එයා ඇවිල්ලා දෙවෙනි ද්‍රාවණය. හරිද? ඊට පස්සේ හම්බ වෙනවා Na2Cr2O7. එයා ඇවිල්ලා තුන්වෙනි ද්‍රාවණය. අපිට තව එක්කෙනෙක් හොයාගන්න තියෙනවා. ඊට පස්සේ P3. හරිද? P3 කියන්නේ කවුද? මෙන්න මෙයා සිංක් හයිඩ්‍රොක්සයිඩ් නේ. එතකොට සිංක් වල ප්‍රතික්‍රියා වලට යන ටක් ගන්න. හරිද? සිංක් වලට යන ගියා. හරි සිංක් වලට ගියා. සිංක් වලට ගිහිල්ලා බලන්න මොකද කියන්නේ තනුක HCl දැම්මලා මේ ද්‍රාවණය තනුක NaOH ක්‍රමයෙන් එකතු කරාවි. හරිද? මෙතන තනුකේ මේ HCl දාන්න ඉස්සෙල්ලාම මේ කඩා ගන්න ඕනේ හින්දා. හරිද? ඒ කියන්නේ සිංක් හයිඩ්‍රොක්සයිඩ් සිංක් කාබනේට්
සිං හයිඩ්‍රොක්සයිඩ් විදිහට ඉන්න එක්කෙනාව මෙයා බාෂ්මික තියෙන ළමයි ඉන්නේ. එතකොට භක්ෂ්මයක් විදිහට ඉන්න එක්කෙනා කඩන්න මොකද කරන්නේ? ආම්ලයක් දාන්න ඕනේ. ආම්ලයක් දැම්මම තමයි මේ H+ OH- මේ බය එකතු වෙලා Sing2+ තනි වෙනවා එතකොට. හරිද? ඒකයි මේ එතන ඉස්සලා ආම්ලයක් දානවා කියලා කියන්නේ. හරිද? එතකොට ආම්ලේ දාලා මොකද කරන්නේ? NaOH ක්‍රමයෙන් එකතු කරනවලු සුදු පාටයක් ලැබෙනවලු. හරිද? NaOH දැම්මා සිං හයිඩ්‍රොක්සයිඩ් ලැබෙනවා. සිං හයිඩ්‍රොක්සයිඩ් මොන පාටද? සුදු පාට. මේ මෙතන මම ටිපෙස් කරලා තියෙනවා ඔයගොල්ලන්ගේ මේ ඊයේපු නෝට් එකේ. ඉතින් මේ සුදු පාටින් තමයි ටිපෙස් කරලා තියෙන්නේ. හරිද? ඒක පොඩ්ඩක් හොඳට බලන්න ඕනේ. සාමාන්‍යයෙන්ම ආවරණ කියලා ලියනවා. හරිද? ඒක පෙන්නන්න ඉඩ නැති නේද? මුකුත් ලියලා නැත්නම් ඒකේ තේරුම තමයි සුදු පාටයි කියන්නේ. හරිද? ඒක හොඳටම බැලුවොත් තේරෙනවා ඒත් මේක මේ ටිපෙස් කරලා තියෙන සුදු පාටයි කියලා. එහෙම කරන්නේ පාට දැම්මොත් එimhe ඔයගොල්ලෝ අකුරු වලට හුරු වෙනවා. මේක දැම්මම ඔයගොල්ලෝ දැකලා පාටත් එක්ක හුරු වෙනවා. මේ නෝට් එක දුන්නේ ප්‍රැක්ටිස් කරන ළමයින්ට. මෙතනින් හැම කටපාඩම් කරන්න දෙයක් නැහැ. හරිද? විභාගයේ ඕන් ටික මේකයි. එතකොට සිං හයිඩ්‍රොක්සයිඩ් සුදු පාටයි. හරිද? එතකොට සුදු පාට එකට තියෙන එක තමයි. එතකොට P5 සුදු පැහැති අවක්ෂේපය ලැබෙනවා නම් ඒක තමයි සිං හයිඩ්‍රොක්සයිඩ්. එහෙනම් P5 ඇවිල්ලා සිං හයිඩ්‍රොක්සයිඩ් වෙන්න ඕනේ. ඊට පස්සේ කියනවා තනුකෙන්නේ තවදුරටත් මේක දැම්මම ද්‍රාවණය දී වෙලා මේ හතරවෙනි එකක් හම්බ වෙනවා. තවදුරටත් මේ තනුක මොනවද දාලා තියෙන්නේ? NaOH. හරිද? NaOH දැම්මම මේක හම්බුණා. වැඩිපුර මේ NaOH දැම්මම තමයි මේක හම්බ වෙන්නේ. හරිද? මේකට වැඩිපුර NaOH. ඒක ලියවිලා නැහැ. හරිද? NaOH දැම්මම මේක තවදුරටත් දී වෙලා මෙන්න මෙහෙම Na2ත් එක්ක සම්බන්ධයක් හදාගෙන Na2 Sing O2 හැදෙන මේවා උභය ගුණී ඒවා. හරිද? එතකොට මේකත් එක්ක හැදිලා මේකත් හැදිලා සෝඩියම් එකත් එකතු වෙලා මේ වගේක් හැදෙනවා. එතකොට හතරවෙනි එක මොකද්ද? Na2 Sing O2. හරිනේ. අපි බලමු උත්තර ටික හරියද කියලා. බලන්න අපිට මේ දෙවෙනි එකට ආවේ සෝඩියම් ඕක හරියනේ. තුන්වෙනි එකටත් ආවේ මේක එහෙමම තියෙනවා. ඊට පස්සේ හතරවෙනි එකට ආවේ මොකද්ද? Na2 Sing O2. හරි ඒකක් තියෙනවා. ඒක මේ විදිහට ලියන්න පුළුවන් කියලා ඒගොල්ලෝ දක්වලා තියෙනවා. හරිද? මේ විදිහට ලියන්න පුළුවන් කියලා දක්වලා තියෙන එක පොඩ්ඩක් එහෙනම් අපි ඒ වගේ ප්‍රශ්නයක් අහම මෙතනින් අපි දන්නේ නැති දේවල් ටික ලියා ගන්න ඕනේ. හරිද? එතකොට ඔයගොල්ලෝ මෙතන ලියා ගන්න ඕනේ. මේක දක්වන්න පුළුවන් තව ක්‍රම තියෙනවා කියලා. එහෙනම් තව මොනවාද ක්‍රම? Sing OH4 ඔය විදිහට දක්වන්න පුළුවන් කියලා ඉතින් ලියා ගන්න. හරිද? මේක මේ දාලා වරහන් කරගන්න. මොකද ඒක සාමාන්‍ය දෙයක් නෙමෙයි. මේක තමයි ඔයගොල්ලෝ අංකයක උත්තරයට දීලා තියෙන්නේ. මේක අර හෝ කියන එකට නේ දීලා තියෙන්නේ. ඉස්සලාම දීලා තියෙන උත්තරෙත් මේක. අපි ලියපු එක තමයි ඉස්සලාම දීලා තියෙන්නේ. හරිනේ දැන් ඔන්න අපි එතන ලකුණු ළමයි තියෙන. පස්වෙනි එක බැලුවේ නෑ. පස්වෙනි එක මේ හරි සිංක් හයිඩ්‍රොක්සයිඩ්. හරිනේ අපේ උත්තර ටික හරි. එතන ලකුණු 75ක් තියෙන ඔය ප්‍රශ්නෙට. කොහොමද ගන්න තියෙන්නේ? කාණ්ඩ විශ්ලේෂණ නෝට් එක ගත්තා, දීගණ නෝට් එක ගත්තා. මේකේ දැන් ඉස්සෙල්ලාම කොහොමද කරේ? ප්‍රශ්න ගැන ආයි පොඩි සාරාංශයක් කියන්න කරන විදිය. මෙතන ලකුණු 3.75ක් හොඳේ. ලකුණු 75 කියන්නේ ලකුණු 100න් ලකුණු 3.75ක් හරිනේ. ඔයගොල්ලෝ බෙදලා බලන්න. හරිද? මේ 75 කියන්නේ 600. හරිද? ඒ කියන්නේ 10න් දුන්නා නම් තමයි මේ 75ක් හම්බෙන්නේ. එහෙනම් 100ට 10න් නම් 75 100න් නම් 7.5යි. හරිද? 100න් 7.5 නම් මේ MCQ නේ 50න් 50ක් දෙන MCQ 100න් 50ක් දෙන MCQ. එහෙනම් මේකට හම්බෙන ලකුණු 50යි දෙවෙනි කොටසට. එහෙනම් මේකයි දෙකට බෙදන්න 3.75යි එන්නේ. මේ 3.75 කොටස ලේසි නෑ. හරිද? මොකද 3යි ලකුණු 4න් විතර ඔයගොල්ලෝ B එක මේ C එක B වෙන්න පුළුවන්, S එක C වෙන්න පුළුවන්, B එක A වෙන්න පුළුවන්. ඒ වගේ තේ තියෙනවානේ. එතකොට මේ 3.75 වෙලා අනික මේක විතරක්ද නෑ MCQ වලට එන්න පුළුවන්. ඊට පස්සේ ස්ටාර්ට් එකේ ඉඳලා ඉල්ල කලාතුරකින් එන්නත් පුළුවන්. හරිද? ඒක ආවොත් ඉතින් වෙලාව තමයි. මේ මොකද්ද කරන්නේ? තනුගේ SQL ගැන කියන. ඔයගොල්ලෝ බලන්න කාණ්ඩ විශ්ලේෂණය කොහොමද තනුගේ SQL දින එක. මේක තමයි පළවෙනි කාණ්ඩේ. හරිද? ඒකේදී අවශ්‍යපුන්නේ නැහැ. පළවෙනි කාණ්ඩේ කට්ටිය නැහැ කියන එක. ඊට පස්සේ
තනුගේ සියල්න ආම්ලික මාධ්‍යයට තමයි මෙයා H2S පූර්ණය කරලා තියෙන්නේ. එහෙම කරන්නේ මොකද දෙවෙනි පියවරේදී. හරිද? ඊට පස්සේ H2S ඉවත් කිරීම සඳහා පෙරණිය නටවන්නේ කොතනද? නටවන්නේ තුන්වෙනි පියවරේදී නටවනවා. ඊට පස්සේ තව එක තැනකදී නැටෙවුවානේ. පස්වෙනි එකේදී නැටෙවුවානේ. ඔය පස්වෙනි එකේදී තනුගේ H2S ඉවත් කරන්න නටවනවා. හැබැයි මොකද්ද ප්‍රශ්නේ? NH4Cl NH4 දාන්නේ පස්වෙනි එකේදී එහෙම දාන්නේ තෙවෙනි කාණ්ඩේ. එහෙනම් මේ තුන්වෙනි කාණ්ඩෙ එක්කනේ. හරි ඊට පස්සේ ආයි පෙරලා පෙරණිය තුලින් H2S පුරණය කරන්නේ කවුද? හයිඩ්‍රොක්සයිඩ්. වාෂ්ප දාන්නේ H2S පුරණය කරන්නේ හතරවෙනි කාණ්ඩේ. එහෙනම් මේ හතරවෙනි කාණ්ඩෙ එක්කනේ. ඊට පස්සේ ආයි නටවල කාබනේට් දාන්න එකම එක තැන ඉන්නේ පස්වෙනි කාණ්ඩේ විතරයි. හරි ඊට පස්සේ මෙතනදි කරන්න තියෙන්නේ අපි දැන් මෙතන හඳුනාගත්තනේ අවක්ෂේප ටික මොනවද කියලා. ඒක දෙකක් හඳුනගන්න බැරුණා. හරි දෙයට පරිස්සාදී දුන්නාම මේක හඳුන ගන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝ කරන්න මෙතන තියෙන කැටයන් වලට දාලා තියෙන මූලද්‍රව්‍ය ටික තියෙනවනේ. ඒක ඩී ගොනුනේ මූලද්‍රව්‍ය ටික. එහි දැක්කම ඔයගොල්ලෝ කරන්න ටග් ගාලා මේකේ හොයාගන්නේ මූලද්‍රව්‍ය තියෙන තැන. මේකේ හොයාගන්න මූලද්‍රව්‍ය තියෙන තැන. ක්‍රෝමියම් නම් ක්‍රෝමියම් හොයාගන්න, මැංගනීස් නම් මැංගනීස් හොයාගන්න. එතනට ගිහිල්ලා මේ ඉතුරු ටික හොයාගන්න හරිම ලේසි. ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. ටික හොයාගෙන යන්න තියෙන්නේ දාලා තියෙන ටිකට. හැබැයි පොඩි අවුලක් තියෙන මෙන්න මේ වගේ දේවල් දෙන්න පුළුවන්. වැඩිපුර තනුක මේ කොතනද මෙන්න මෙතන එකක් තිබ්බේ උණුසුම් තනුක HNO3 එකතු කරලා සාන්ද්‍ර ඒකේ තේරුම ළමයි අර දැන් මේ කොපර් හයිඩ්‍රොක්සයිඩ් දෙන්න නම් ඉන්නේ මේ කොපර් සල්ෆයිඩ් දෙන්න ඉන්නේ කොපර් 2+ කියන එක කෙනා ගලවලා ගන්න ඕනේ තමයි සාමාන්‍යයෙන්ම අම්ලයක් දාන්න. හරි මෙතනත් එහෙම එකක් දැම්මා. මොකද අර සිං 2+ කියන මේ සිං හයිඩ්‍රොක්සයිඩ් කියන සිං 2+ වෙනම ගලවලා ගන්න ඕනේ තමයි එහෙම අම්ලයක් දාන්න. ඒක පොඩ්ඩක් සමහරවිට ඔයගලන්ට පැටලෙන්න පුළුවන්. ඒක කරන්නේ එක මෙතන කරන්නේ කොපර් 2+ තනි කර ගන්න ඕනේ. මෙතන ඒක දාන්නේ සිං 2+ තනි කර ගන්න ඕනේ හින්දා. ඉතින් ඒක පොඩ්ඩක් තේරුම් ගත්තාම කිසි ප්‍රශ්නයක් නැහැ. හරි එතකොට අපි 2019 ප්‍රශ්නේ කරා නෝට් එක දුන්නා. නෝට් එක දීලා මම නිකන් හිටියේ නෑ. නෝට් එක පාවිච්චි කරන්නේ කොහොමද කියලා ඔන්න කියලා දුන්නා. එතකොට ඔයගලන්ට තියෙන්නේ ඒ 9 වෙනි ප්‍රශ්නේ වගේ ප්‍රශ්න ටික හොයාගෙන කරන්න. අපි දිගටම මේ ප්‍රශ්න ටික ඔක්කොම කරනවා. 2005 ඉඳන් ඔක්කොම කරනවා. මට කලින් කරන්න ඕගොල්ලෝ. හරිනේ. එච්චරයි. හරි. thank you. හොඳට මේ ඒ ප්‍රශ්න ටික කරලා ප්‍රැක්ටිස් කරන්න. අපි ඊළඟ වීඩියෝ ටිකුත් දාමු. මේක මේවා දාන්නේ කොහෙද කියලා ඔයගොල්ලෝ බලන්න. ඉතින් දාන්නේ මේ ටෙලිග්‍රෑම් channel වලට දාන්න. මේ channel වල link ඔක්කොම දාන්න. 2022 කට්ටිය 2023 කට්ටියටත් මේක තේරෙනවනේ. මේක කරගන්න පුළුවන්. හරිද? එතකොට මේ නෝට් එකෙන් බල බල තමයි කරන්න තියෙන්නේ. හරි එතකොට ඔයගොල්ලන්ට පුළුවන් මේ 2022 23 කට්ටිය නම් මේ මාසය ඇතුළත මේ ඉනෝගනි සෙට් ටික ඉවර කරගන්න. හරිද? ඔයගොල්ලන්ට වාසි ඉක්මනට ඇඩිට් කරගන්න පුළුවන්. හරි දුස්සාරණයි. මේ ඉස්සරහට වීඩියෝ දානවා මේක සබ් කරලා තියාගන්න. හරිද?